මෙන්න මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දෙකෙන් විශේෂයෙන්ම චිත්ත විසුද්ධියට ගැනෙන දේවල් තියෙනවා. ප්‍රථම ධ්‍යාන සමාපත්තිය, ဒုတိ ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ඊළඟට ආකාසානං ඡායතන අරූපවච සමාධිය, විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ ධ්‍යාන. මම කියන වචනවල යම් කිසි දෙයක් දැන් නැත්නම් අහන්න. මේ මොකද්ද මේ කියන්නේ? සමහර අලුත් වචන. මේ මොකද්ද කියලා අහන්න. එතකොට මම ඒක විස්තර කරලා දැන් අහුවනේ විස්කම්මන ප්‍රාණය මොකද්ද කියලා. දැන් තේරුණා නේද? ඒ වගේ. මෙන්න මේක තමයි ඊළඟට අමාරු වෙන්නේ. මේක හදන්න ගොඩක් කරන්න. ඒක තමයි දිට්ඨිය. දිට්ඨි විසුද්ධිය. ඇයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ? අපේ දැකීම, දෘෂ්ටි කියලා කියන්නේ දැකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඇහෙන් දකිනවා. අනිත් එක තමයි හිතින් දකිනවා. අර ඉස්සෙල්ලා කිව්වේ ඇහෙන් දකින්න එක. අර දකිනවා කියන්නේ මේ තියෙන හිතින් දකින යම් යම් කරුණු කාරණා පිළිබඳව දකින්න විදිහ අපිට වැරදි. ඒ දකින්න එක හිතන්න බලන්න කොහොමද දකින්නේදී වැරදි කියලා කියන්නේ. දැන් අපි වස්තුවක් ගත්තාම මොකක් හරි ඒක තියෙන විදිහට නෙවෙයි අපි බලන්නේ අනිත් පැත්තටයි. මම අර උදාහරණයක් කියනවා මේ කන පිට හැරිලා පේන කණ්ණාඩියක් තියෙනවානේ. යම් කිසි දෙයක් බලනකොට ඒකේ අනිත් පැත්තට තමයි පේන්නේ. ඒ තමයි සේවය ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා මේ අර පාරවල් එහෙම මනින්න. දැකලා තියෙන කවුරු හරි එකකින් බලලා තියෙනවද? ඒ කණ්ණාඩියෙන් බලලා තියෙන මෙතන නේ. සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ පාරවල් වල එහෙම තියෙන අර මැනුම් කරන. ඒකේ මම බලලා තියෙනවා ඒක. ඒකේ පේන්නේ මෙහෙම ලයින් එකක් ගැහුවොත් එහෙම පොළව උඩ කණු තියෙනවනේ මෙහෙම දෙකට. ඒකේ ලයිට් කණු එහෙම නෙමෙයි පේන්නේ. පොළව උඩ තියෙනවා ලයිට් කණු පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඔක්කොම කණ පිට හැරලා තියෙන්නේ. අපි ඒ වගේ උදාහරණයක් ඒ වගේ මේ ලෝකයේ තිබෙනා වූ දේවල් අපි හැම වෙලාවෙම වරද්දලා වෙනස් කරලා තමයි අපි අරගෙන තියෙන්නේ. ඒක අපි දෘෂ්ටියක් දාලා වෙනස් කරනවා. දෘෂ්ටියක් දාලා වෙනස් කරලා දෘෂ්ටි අපි දකින්න දැකීම ඇත්තටම තියෙන දේ නෙවෙයි. දකින්න. අන්න ඒ දෘෂ්ටි වැරදි විදිහට බලන බැලිල්ල දැන් ගොඩ වැඩි වෙලා තියෙනවා. ගොඩාක් කාලය සංසාරේ විදිහට බලලා තියෙනවා. මේ අපි බැලුවොත් එහෙම මේක දිහා බලන්නේ මේ වෙනස් විදිහකට. මේක ඇත්තටම බලනවා නම් මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේක පාටක් තිබෙනවා. යම් කිසි දෙයක් වස්තු වලින් සකස් වෙච්ච එක්තරා ස්වභාවයක්. වස්තුවේ සකස් වෙච්ච ස්වභාවය. අනිත් එක දැන් අපි සටහනේ හැටියට එක එක නම් දෙනවා. හැඩේ හැටියට නම් දෙනවා. ওই විදිහට ගුණේ හැටියට නම් දෙනවා. නම් දෙදී අපි වරද්දවලා ගන්න. දැන් සත්වයා, පුද්ගලයා, දෙවියා, බ්‍රහ්මයා ওই විදිහට තමයි මේ අපි මේ ලෝකයේ තියෙන දේවල් පිළිඅරන් තිබෙන්නේ. ලෝකයේ ඇති වෙන දේවල් පිළිඅරන් තියෙන්නේ. ඒක නිසා අපිට ඒ වගේ වටිනාකම්, තක්සේරු, අඩුඩුකම් ওই විදිහට අපි මැනගෙන තිබෙනවා. අපි ඇත්ත හැටි නෙමෙයි දකින්නේ. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා කියලා කවුද? එහෙම දකින්නේ නැහැ. වර්ණ ගන්ධ රස ඕජා මොකද ඒව දකින්නේ නැහැ. ඊළඟට ක්‍රියාකාරී ස්වභාවය මේ විදිහටයි කියලා දකින්නේ නැහැ. අන්න ඒ දැකීම වැරදි නිසා දෘෂ්ටිය සුද්ධ කරගන්න. මේක මම තව ටිකක් ඉස්සරහට කියන්න. දැන් මේ ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි දෙක. මේ භාවනා වැඩසටහනට වැටගත් නිසා දෘෂ්ටි විසුද්ධිය පිළිබඳව ටිකක් කියන එක හොඳයි. වතුර ටිකක් එහෙම බොනවා නම් පොඩි මම මේ පොඩි ධර්ම කාණ්ඩයක් කියලා දෙන්නම්. හැබැයි ඒ ටික weight එක වැඩි. මම උපරිමයක් කරන්නම් මේ පෙන්වතුන්ට සහ සරලව දැනගන්න.
උපරිමයක් කරන්න උත්සාහ කරන්න ඒ ටික දැනගන්න. එතකොට තමයි මේ දෘෂ්ටි විසුද්ධිය සකස් වෙන්නේ. ditthi visuddhiya සකස් වෙන්නට ගොඩාක් භාවනා කරන්නත් ඕන. අපි අර ආනාපාන සතිය වඩන්න උට සමත වශයෙන් වඩනකොට චිත්ත විසුද්ධිය හරහා යනවා. විපස්සනා පැත්තට මේ කතාවල් සහ විපස්සනා භාවනාව කරනකොට ලැබෙන්නේ ditthi visuddhiය. ditthi visuddhiය හොඳටම තියෙන්න ඕන. ditthi visuddhiය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි සජ්ජායන. අනිත් එක තමයි නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීමයි සජ්ජායනාව. දෙක කරන්න. සමහර සජ්ජායනාව කියලා කියන්නේ ඒකට හැබැයි ඔතන. ඒ තියෙන දේ මේ කියනවා. අපි ඒක මේ වාහන වැඩසටහන කරනවා. මේ මම මේක මේ විදිහට කියලා දෙන්න. අලුත් පිළිසක් නිසා. අභිධර්ම කාරණා මේ ඉස්සෙල්ලා අහලා තියෙනවද? අහලා තියෙනවද? අභිධර්මයේ මොන වගේ දේවල්ද දැනගන්න තියෙන්නේ? මම ඒකත් පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි පිළිස. කීප දෙනා වුණාත් කොහොමද? මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථයක් තියෙනවා. හරි. තරක්. ඒකට ඔක්කොම අහලා තියෙනවද මේ පිළිස? නෑ. ඔව්. චෛතසික ධර්ම 89ක් තියෙනවා. චිත්ත මේ 89ක් තියෙනවා මේ කෙටි සහිතව 121ක් තියෙනවා දීර්ඝ වශයෙන්. චෛතසික තියෙනවා 28ක්. 51ක්. රූප තියෙනවා 28ක්. රූප 28ක්. ඔව්. ඉතින් මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ධර්ම ස්වභාවය ටික අපි දැනගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ අභිධර්මයේ කියලා විස්තර කරන්නේ මෙන්න මෙච්චරයි. චිත්ත ස්වභාවය තියෙනවා මධ්‍යම ප්‍රමාණය, කෙටි ප්‍රමාණය මෙච්චරක් තියෙනවා. කීයක් තියෙනවද? 89. ඇයි චිත්ත ස්වභාවය 89ක් කියලා කියන්නේ? සිත් 89ක් වෙන්නේ. අපි දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, තිරිසන් සත්වයෝ ඉන්නවා, ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඔය ඔක්කොම එක හිතකින් හිතන කට්ටිය නෙවෙයි. ඒ තැනට ගියාම ඒ තැනේ තියෙන සිත් ටික අපි ඇප්ලයි කරගන්නවා. මේ දැන් මට මේ අරන් දුන්නා මොකද්ද මේ අරන් දුන්නා මේ මොකද්ද චිප් එකක්. සිම් එකක් දුන්නානේ නේද? ඒ සිම් එකේ අර පරණ සිම් එකේ වැඩ කරන්නේ නැති හින්දා මෙහෙට ආපු හින්දා මෙහි වැඩ කරන්නේ නේද අරන් දුන්නේ. ඒකෝත් මම නිව්සීලන්තයේ හිටියට ඒ සිම් එක ඒක සිම් එකක් මේක සිම් එකක් නේද? ඒ සිම් එක හරියන්නේ නැහැ නේද? මට තියෙන වටිනා සිම් එකක්. ඒක ඇත්ත වශයෙන්ම ඒක ලෝකෙට ආදාන කරනවා. ඒ වුණාට ඒක මෙහෙට වැඩ කරන්නේ නේද? ඒක නිසා මේ සිම් එකක් ගත්තා. මේ සිම් එකත් ඊට පස්සේ තමයි අර එන කෝල් එකක්වත් එන්නේ. නේද? ඒක නිසා අපි මේ සිම් එකක් දාගෙන මේ සිතිවිලි ටිකක් දාගෙන බ්‍රහ්ම ලෝකයේ කියාට වැඩ කරන්නේ නැහැ. තේරුණාද? ඒ ටික අරගෙන ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ කියාට වැඩ කරන්නේ. නෙට්වර්ක් එක වැඩ කරන්නේ. අනිත් එක මේ ටික ඔක්කොම අරගෙන ගිහලා නිවන් දකින්න කියලා වැඩ කරන්නේ. අන්න ඒක නිසා ඒරියා වලට වෙනස් වෙච්ච කාම භූමියට වෙනම සිතිවිලි, රූප භූමියට වෙනම සිතිවිලි, අරූප භූමියට වෙනම සිතිවිලි, ලෝකෝත්තර තැනට වෙනම සිතිවිලි. සිත් 89ක් වෙන්නේ ඔන්න ඔය හින්දායි. මේක පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා චෛතසික ධර්ම තියෙනවා 52ක්. චෛතසික ධර්ම කියලා කියන්නේ හිතේ පහළ වෙන ගති. චිත්ත ගති. චිත්ත ස්වභාවය. චිත්ත ස්වභාවය ඒ කියන්නේ චිත්ත ස්වභාවය නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒවා අවශ්‍යයි. සමහර සිත් බරයි, සමහර සිත් සැහැල්ලුයි, සමහර සිත් සෞම්‍යයි, සමහර සිත් සතුටුයි, සමහර සිත් අසතුටුයි. ඔය කියනවා ක්වොලිටි. ඒ කියන්නේ මේ
චිත්තවල තිබෙන quality ගති. ඒ කියන්නේ චිත්ත ගති ස්වභාවය තිබෙනවා 52. හැබැයි කවදාකවත්ම එක හිතක 52ම වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ සාමාන්‍යයෙන් අඩු අවුමෙන් 16, 17, 18. අවුමෙන් 7යි. 7යි අවුමෙන්. ඊළඟට පොඩ ඉතින් වැඩි වෙලා එහෙම වැඩ කරනවා තියෙනවා. වැඩිම වැඩ කරනවා නම් එක හිතක වැඩ කරන්නේ 33යි. එච්චරක් 33යි 34යි ඒ වගේ. අකුසල් වලට වෙනම චෛතසික, කුසල් වලට වෙනම චෛතසික ඔක්කොම ටික තමයි 52. එතකොට සිත් 52යි, චිත්ත චෛතසික 89යි, චෛතසික ධර්ම 52යි. සිත් 89යි, චෛතසික 52යි. ඊළඟට තියෙනවා රූප තිබෙනවා 28ක්. මේන්න මේ වර්ග දෙකට කියන නාම ධර්ම කියලා. චිත්ත ධර්ම. කියන්නේ නාම ධර්ම කියලා කියනවා. මේව වෙන සිතට සම්බන්ධයි. හිතේ කැලේ තමයි මේ. ඒක නිසා කියනවා මේ චිත් නාම ධර්ම කියලා. රූප ධර්ම ඇවිල්ලා මේ දෙකොටට වඩා වෙනස්. ඊළඟට අනිත් එක තමයි නිර්වාණය. මේ ඒරියායි කියමු නැති එකක් තමයි නිර්වාණය. නිර්වාණය දෙක තුනක් නෑ එකයි තියෙන්නේ. මේ ටික එකතු කරන්න බෑ. ඊයත් තියනද? 170. ඒ කේද? 170. එතන 170. ගණන් කරනවා. අන්නෝ එහෙම දෙන්න. සෝනමියයි 52යි 28යි 100 මෙන්න මේ 170 දැනගන්න ඕනේ. මේ 170ම දැනගන්න ඕනේ. මේ 170 දැනගන්නවා කියලා කියන්නේ මේ 170 දැනගන්න ඕනේ සුතමේ වශයෙන් දැනගන්න ඕනේ මේ ටික. චින්තාමය වශයෙන් දැන ගැනීම හිතන්න ඕනේ. භාවනාමය වශයෙන් දැන ගැනීම. දැන ගැනීම කීයක් තියෙනවද? දැන් තුනක් තියෙනවා. දැන් අපි අද දැනගන්නේ මොකෙන්ද? අද දැනගන්නේ සුත්තමේ වශයෙන්. මම කියන දේ කියන දේ හැබැයි තවත් දැනෙන් පිරෙන්න තියෙනවා එකක්. මේ සුත්තමේ ඥානය වශයෙන් දැන ගැනීම චින්තාමයට බලපාන. චින්තාමය වශයෙන් දැන ගැනීම භාවනාව වශයෙන් දැන ගැනීමට බලපාන. මේ 170 හොඳ ප්‍රොජෙක්ට් එකක් කරලා දැනගන්න ඕනේ. 170 ස්කිප් කරන්න බෑ. මේ හිත එක 89 වතාවක් දැනගන්න ඕනේ. පාඩම් 89ක් ඕනේ. 52ට පාඩම් 52ක් ඕනේ. දේශනා 52ක්, විස්තර කතා 52ක් ඕනේ. රූප 28ට 52ක් ඕනේ. මේ 28ක් ඕනේ. පාඩම් 28ක්, දේශනා 28ක්, අර්ථකථන 28ක්. නිර්වාණය හම්බ වෙන්නේ මේ ටික දැනගත්තොත් තමයි. මේ ටික දැනගත්තොත් නිර්වාණය අපිට හම්බ වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නිර්වාණය ගැන අරවම කියන්නේ නැත්නම් හැම වෙලෙම අපිට විස්තර කරේ මේ ටිකයි. හිත, චෛතසික, රූප මේ ටික පරිපූර්ණව දැනගන්නකොට අපිට මේකේ තියෙනා වූ ස්වභාවය තේරෙනකොට මේක 169 විපාක වෙනවා. 169 විපාක වෙච්ච ගමන් මේක මොකද වෙන්නේ? එහෙනම් තමයි මේ වැඩේ වල තියෙන මේ එකක් වූ නිර්වාණ ධාතුවේ ඉන්නේ නැත්තේ මේ ටික තේරෙන්නේ නැති හින්දා. ඒක නිසා අපි මේ ටික වරදවල තමයි අරන් තියෙන්නේ. මේක ඇත්තටම විදර්ශනා කරනකොට පොඩි වෙනස්කම් තියෙනවා මේ 81ක් වෙන්නේ. දැන් මේක තේරුණාද නිකන් ඩ්‍රාෆ්ට් එකක් හැටියට. දැන් මම මේකෙන් තියෙන අපි නිර්වාණය කියන එක අපි මේක 170 නොදි විචාවේ. දැන් ඔන්න අපි
විදර්ශනා කරන්න යනකොට විදර්ශනා කරන්න යනකොට 89ම විදර්ශනා කරන්න යන්නේ නැහැ. මේකෙන් ගන්න 81යි. ඇයි කියලා හරි. මෙන්න මේකෙන් ගන්න 81යි. ඇයි කීයක් අයින් කරන්නේ? 8ක්. මාර්ගසිත 4යි ඵලසිත 4යි අයින් කරනවා. මාර්ගසිත 4යි ඵලසිත 4යි කියන්නේ ලෝකෝත්තරයි. ඒ වගේ කරන්න දෙයක් නැහැ. මේ ටික දැනගන්නකොට අපිට මේ අර 8ම එනවා. නවලෝතුර ධර්මය කියලා කියන්නේ මාර්ගසිත 4යි ඵලසිත 4යි නිර්වාණ ධාතුවයි. කියන ධර්මතා 9 කියනවා නවලෝතුර ශ්‍රී සත්‍ය ධර්මය කියලා. ඒක තමයි සුපිරිම. මේ වගේ මේ ධර්මතා ටිකෙන් අපිට ලේසියෙන්ම වටහා ගන්න පුළුවන් යවනවා. චෛතසිකයට වඩා රූපයි වෙන. මෙන්න මේවා ලේසි. අරවා ටිකක් මේ සියුම් වැඩි හින්දා පේනවලු. කෝට් එකකුයි සිල්ක් රෙඩ් එකකුයි දැම්මොත්. කෝට් රෙඩ් එකකුයි සිල්ක් රෙඩ් එකකුයි දැම්මම පස්සේ අතට අහුවෙන්නේ ඒ කෝට් එක හැවෙන්නේ. ආන්න ඒ වගේ තමයි මේවා. ඒ රූප 28 හඳුන්නේ ඇහැට පේන රූපද? පේනේවයි. මනසට පේන. ඒකත් හැබැයි දැන් ඇහුවා රූප 28න් ඇහැට පේනවද එකයි. ඒකයි. ඇහැට පේනවද එකයි. අනිත් 27ම පේන්නේ නැහැ. හැබැයි ඒවා තියෙන බව වෙන වෙන channel වලින් දැන්. ඒකනේ විදර්ශනා ඥාන වලදී නෑ. විදර්ශනා ඥාන ඕනේ. හේතුව චින්තනය ධර්ම කරුණු ගැලපීමයි චින්තනය අවශ්‍ය වෙන්නේ. විදර්ශනා ඥානෙ හොඳටම පේනවා. ඊට කලින් දැනෙනවා. උදාහරණයක් කියලා කිව්වොත් එහෙම මේ බිත්තිය බලන්න සුදු. මේ බිත්තිය සකස් වෙලා තියෙන ද්‍රව්‍ය ටික ගැන බලන්න. අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා. කියන්නේ ආපෝතේ ජොකේ වලින් නැත්නම්. එහෙම තමයි. ඒ කියන්නේ ඊට වඩා දෙයක් නැහැ. නෑ. ඔව්. හොඳට හිතන්න බලන්න. මේ හිතන්න බලන්න මේ බිත්තිය හැදලා තියෙන මොකෙන්ද? ආපෝ. ඉස්සර කියන්නේ පඨවි කියන්නේ. පඨවි. ඔව්. ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේක හැදලා තියෙන ඇත්තද මේ කියන්නේ? මේ පිටුදුන කියන්න බලන්න මේ යෝගයෙන් පිළිස සියලු සමාදන් වල ඉන්නද මේ කියන්නේ ඇත්තද? දැන් මේ මහත්මයා කියනවා මේ බිත්තිය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා. මම අහන්නේ මේ පිටුදුන මේක තහවුරු කරනවාද? එච්චරමද? නෑ. එහෙම. ගඩොල් සිමෙන්ති. ගඩොල් කියන්නේ පඨවි ආපෝ තේජෝ ආකාර විශේෂයක් නේ. ගඩොල් වර්ණ ගන්ධ රස ඕජාවේ වන දැන් සිමෙන්ති කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වල එක්තරා විදිහක නිරූපණයක්. ගඩොල් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වල එක්තරා විදිහක සකස් වීමක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාත්‍රාවල අඩු වීම වැඩි වීම මත එක්තරා විදිහකට පිළි. වැඩි කියලා කියන්නේ තවත් පඨවි ආපෝ තේජෝ වල තවත් ආකාර විශේෂයක්. හැබැයි හැමතැනම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ තමයි ඒගොල්ලන්ගේ තියෙන අඩු වැඩි හින්දා තමයි ඔය වැඩි වෙලා තියෙන්නේ සිමෙන්ති වෙලා තියෙන්නේ ගල් වෙලා තියෙන්නේ. එතකොට මේ පඨවි කියලා කියන්නේ මොකද්ද? තද ගතිය. තද ගතිය තියෙනවා මේක. නේද? එතකොට ආපෝ කියලා කියන්නේ මොකද්ද? ආපෝ කියලා කියන්නේ එකතු වෙන ගතිය. එකතු වෙලා තියෙන ගතිය. තේජෝ කියලා කියන්නේ රස්නේ හරි සීතල හරි ගතිය නේද?
වායුව කියලා කියන්නේ දරාගෙන ඉන්න චලන මේ පුම්බගෙන දරාගෙන ඉන්න ගතිය. වායු ගතිය කියලා කියන්නේ හමාගෙන යන ගතිය කියලා කියනවා. දැන් මේ තමයි හතර. මේ හතරද අපිට පඨවි පේනවද? නැහැ. පඨවි කියලා කියන්නේ පඨවි අහුවෙන එකක් නේ. පඨවි කියලා කියන අතට අහුවෙන එකක්. නේද? අපිට ගින්දර ඇහැටද දැනෙන්නේ අතටද දැනෙන්නේ? ගින්දර ඇහැටද දැනෙන අතට දැනෙනවා. ඒ කියන්නේ මේ ගින්දර අපිට ගින්දර වල රස්නේ දැනෙන්නේ ඇහැටද අතට? අතට. ඇඟටනේ දැනෙන්නේ. එතකොට ඇහැට ගින්දර පේනවද ඇහැට? ඉගිනි කරන්න පේන්න පුළුවන්. මම දැන් හීතිමක රස්නේ දැනෙන්නේ අතට. අතට. අපි බලමු කොහොමද ගින්දර දැනෙන්නේ කියලා. පඨවි කියලා කියන්නේ තද ගතිය, හය ගතිය, ගොරෝසු ගතිය. ඔය ඔක්කොම ටික දැනෙන්නේ මොකටද? අතට. ආපෝ කියලා කියන්නේ එක්කාස වෙන ගතියට. ආබන්ධන ආපෝවතිය කියලා කියන්නේ ආබන්ධන ගතිය කියන්නේ. වැగిරෙන්නේ. එකක් වැగిරෙන ස්වභාවය තියෙන. වැඩි වුණාම වැగిරෙනවා. අනිත් හතර දෙනා ඉන්නකොට එකතු කරන ආබන්ධනේ. හැලෙන ස්වභාවය. දැන් මෙහෙම හිතන්න බලන්න. ඔක තමයි මේ රූප ස්වභාව 28ට පාඩම් 28ක් අවශ්‍යයි. ඒක කිව්වනේ. එහෙම නැතුව උඩින් ස්කිප් කරලා ගන්න බෑ මේක. දෘෂ්ටි විසුද්ධිය හැදෙන්නේ ඒවත් එක ගියන් පස්සේ. නැත්තම් අපි හැම වෙලේම ඒ දෘෂ්ටියේම තමයි. අපිට දකින්න බෑ. මේ අපි කියන්නේ ආපෝ ගතිය. එකක් කියව වැగిරෙන ගතිය. වැඩි වුණොත් වැగిරෙන්නේ. අඩු වුණොත් අනිත් ඒවා එකතු කරනවා. මෙහෙම හිතන්න බලන්න. දැන් මම උදාහරණයක් කියලා තියෙනවා. මතක් වෙයි දැන්. අද උදේ රොටි තම්බලා දුන්නා අපිට. අද උදේ පූජා කරන රොටි. පොඩි මොන වගේද හැටි රොටි? පිටි. මොන හරි පිටි జాතියක් නේද? පාම් පිටි හරි සෝයා මොන හරි. එතකොට ඒ පිටි තිබුණ කොහෙද? පැකට් එකේද මොකක් හරි වෙන හේද? ටින් එකේ. පැකට් එකේනේ. එතකොට පැකට් එකෙන් කඩලා ඔය පැකට් වල එන්නේ. වැඩිපුර මම දැකලා තියෙන පිටි පැකට් තමයි තියෙන්නේ. එතකොට ලස්පේ ආදී දේවල් තියෙන පැකට් වල. එතකොට මේ පිටි කියන එක කුඩක් නේද? ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු නේද? ඒ වුණාට ආපෝ අඩුයි. අපි දැන් පිටි දැම්මා. දැන් පිටි දාලා කවලම් කරලා පොළුත් දාලා තී දාන එකක් දාලා ඕක දාන්න පුළුවන් මේ තාච්චියක හරි මොකට හරි කබලකට බෑනේ. ඒක නිසා මේ පිටි වලට පිම්බන් පස්සේ මොකද වෙන්නේ? පිටි වලට පිම්බුත් මොකද වෙන්නේ? විසිරලා හැමතැනම යන හොල ගියනවා. පිම්බපු ගමන් හොලකට යනවා. මේකේ තියෙන්නේ පිටි වශයෙන් තියෙන ද්‍රව්‍ය හොලකට ගෙනියන්න ලේසි. නේද? ඒක නෙදී. එතකොට පිටි වශයෙන් තියෙන දේ හොලකට හරි එක්කම හොලක හමපු ගාම ඇදගෙන යන්න ලේසි. දැන් ඔය වගේ තත්ත්වයක තියෙන එකක් රොටි එක අපිට දාන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? අපි එක්කාසු කිරීමේ හයිය ශක්තිය තිබෙනා වතුර ටිකක් දානවා. වතුර ටිකක් දාලා හුලගේ යන්නා වූ ටික එක්කාසු කරලා ගුලි හදනවා. ඇයි වතුර දැම්මේ? එකතු කිරීමටයි. ඒ කියන්නේ වතුර වල තිබෙනවා එකට බඳින ගතිය. ආවන්දන ගතිය දෙනවා. ඒවනේ. වැඩි දැම්මොත් වැగిරෙනවා. වැඩි දාලා හොද්ද හැදුවොත් එහෙම මොකද වෙන්නේ? දීවල යනවා. දැන් තේරුණානේ ආකාර දෙක. එකක් තමයි වැగిරෙන ගතිය වැඩි වුණොත් අනිත් එක තමයි අඩු වෙ වුණොත් අනිත් තුන් කට්ටිය ටික දෙක කරනවා. පාඩම කවච්චේ නේද? දැන් ඕක අපි ওই කාරණාවෙන් කියලා දුන්නා විතර ඕක පේන්නේ නැහැ. ඔන්න ආපෝ වල හැටි. ආපෝ වල ගුණේ දැනෙන්නේ, ආපෝ වල ශක්තිය දැනෙන්නේ, ආපෝ වල ආකාර ස්වරූපය දැනෙන්නේ අපේ හිතටයි. පඨවි දැනෙන්නේ ඇඟටයි. දැන් මේ හයිය ගතිය නේ? ඒවා දැනෙන්නේ මේ ඇඟට දැනෙන්නේ. තේජෝ ගතිය දැනෙන්නේ ඇඟටයි.
මේක ඇලුම් පස්සේ සීතලයි. මේක රස්නේ පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා පඨවි දැනෙන්නේ ඇඟට, තේජෝ දැනෙන්නේ ඇඟට, වායෝ දැනෙන්නේ ඇඟට. ඒ වචන වල හඳුන්නේ මේ අඩු වැඩි වීමේදී වෙනම ක්‍රියාදාමයක් තියෙන හැම වචනෙම ආපෝ වගේ. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ අඩු වැඩි වීම සහ ඒ විදිහට පැවැත්වීම නිසා තමයි ලෝකයේ වස්තු වල පාට, හැඩය, ආකාරය, හයිය වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපිට ලෝකයේ මේ හැමතැනම තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝනේ. හැබැයි අපිට පේන්නේ තනකොළ පේනවා, ගස් පේනවා, ලී පේනවා, ගඩොල් පේනවා. මේගොල්ලන්ගේ ආකාර විශේෂයෝ හින්දා තමයි පරණ වෙලා, හැඩ වෙලා, අඩු වෙලා, තැන් තැන් වල තිබිලා එකම වර්ගයෙන් ගොඩක් කල් තිබිලා ඔය හින්දා තමයි මේක දැන් හුස්ම ගන්නකොට ඒ හුස්ම වලත් මේ හතර තියෙනවා. ඒක කොහොමද අර්ථකථන එකයි. පුළුවන්. දැනගන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම රැල්ල දැන් අපි හිතමු හුස්ම රැල්ල ගැන දැන් අපි ගමු නිකන් කිය ඕලාරික එක අපිට රස්නියක් තියෙනවා. රස්නිය හුලඟෙන් කැමති හුලඟට කැමති ඉඳ නෙවෙයි. හුලඟේ අස්සේ එනවා තේජෝ පොඩ්ඩක් කූලක්. අපි කැමති කූල් එකට. හැබැයි කූල් එක අපේ ගාවට එන්නේ හුලඟ හරහා. ඒක නිසා අපි කැමති මං හරියට හුලඟට කැමති කියලා කිව්වට හුලඟට කැමති නෑ. හුලඟට කැමති නෙවෙයි හුලඟ හරහා හුලඟත් එක්ක එන සීතල චුට්ටටයි අපි කැමති. නේද? එතකොට ඒක දැනෙනව නේද? එනකොට සෙලවෙනවා. ඒ මාර්ගෙන් අපි දැනගන්නවා සුළඟ තියෙනවා කියලා. අද හුලඟ ඇවිල්ලා තෙරපෙනවා අපි දැනගන්නවා හුලඟ තියෙනවා කියලා. අපිට තද ගතිය උෂ්ණ ගතිය කියන්නේ සීතල ගතිය ඇවිල්ලා තීජ ගතිය. එතන අපි හුස්ම ගන්නකොට එළියෙන් එන හුස්ම මේ හුලං සීතලයි. අපේ රස්නේ යනකොට ටික රස්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ලේ තිබෙනා වූ හුස්ම රැල්ල කොයි විදියට විග්‍රහ කිරීමේදී විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම රැල්ලේ තිබෙනවා රස්නේ ගතියක්, හුස්ම රැල්ලේ තියෙනවා සීතල ගතියක්. එතකොට ආනාපාන සතිය නෙවෙයි කරන්නේ ආනාපාන සතිය විග්‍රහයක් කරා. ඒ දැන් අපි මේක සම්පූර්ණ කරේ නෑ. මේකේ තියෙන පඨවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා. අපිට මේ බිත්තිය දැනෙන්නේ ඇල්ලුවොත්. ඒකේ තද ගතිය දැනෙනවා, සීතල ගතිය දැනෙනවා, උණුසුම් ගතිය දැනෙනවා, වායු ගතිය අඩුවෙන් තියෙනවා. ඒක දැනෙන්නේ නෑ. හැබැයි ඒක වායු ගතිය දැනෙන්නේ ඇඟට. ඊළඟට තියෙනවා ඔතන පඨවි ගතිය යම් කිසි තැනක ඇද්ද එතන තියෙන වර්ණ ගතිය. වර්ණය කියලා කියන්නේ මොකක් හරි පාට. වර්ණය. ඊළඟට තියෙනවා වර්ණ අනිත් එක තමයි ඔය බිත්ති කුඩු කරලා මේ අපි නහයට ඇල්ලුවොත් එහෙම හුණු ගඳක් හරි මොනවා හරි හුණු තියෙන පේන්ට් ගඳක් හරි හුණු හරි ගඩොල් හරි මොකක් හරි එකක් එනවා. ඒකට කියනවා මොකද්ද? ගන්ධ ස්වභාවය කියලා. ඊළඟට තියෙනවා ඔය ඕක පොඩ්ඩක් දිවට දැම්මොත් එහෙම මොකක් හරි ඒ මොන හරි රහක් හුණු රහක් හරි ගඩොල් රහක් හරි පිටි රහක් හරි මොකක් හරි එකක්. ඒකට කියනවා මොකද්ද? රස. අපි ওই ටික තනි කර කෑවොත් හරි වතුරේකට දාලා අපි කුඩු කරලා වතුරේකට දාලා බිව්වොත් හරි අපේ ශරීරයට එක්කෝ ප්‍රත්‍ය වෙනවා එක්කෝ අපත්‍ය වෙනවා. ඒ දෙකෙන්ම කරන්නේ මොකද්ද? ඇටැක් කරනවා. ඒ කියන්නේ අපේ සිස්ටම් එකට එක්කෝ ඕජාව කරලා දෙනවා, ගෙනියන්න එක්කෝ ලෙඩ කරනවා, එක්කෝ හොඳ කරනවා. ඔය දෙකම වෙන්නේ ඕකට එහෙම එකක් කරන්න පුළුවන් ගතිය තියෙන නිසායි. නේද? නැත්තම් එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් අපි ලී කුඩු ටිකක් වේම් ගඩොල් කුඩු ටිකක් කෑවන් පස්සේ මිනිස්සු කෙට්ටු වෙනවා කියනවා. ඒ කියන්නේ එහෙනම් ඒක ඒ ගඩොල් කුඩු මොකක් හරි දෙයක් ඒකේ ඇතුලේ කරන්ට එක්කෝ બ્લોක් කරන ගතියක් මොකක් හරි තියෙනවා. පාන් කෑවන් පස්සේ මහ වෙන්නේ ඒකේ එහෙම එකක් තියෙනවා. ඒකට කියනවා ඕජා ගතිය. මෙන්න මේ ටික මේ ගඩොල් හරිය තියෙනවා. මේ බිත්තියේ දැන් ඇහුවේ මේ බිත්තියෙන් පේන්නේ මොකද්ද කියලා නේද? මේ බිත්තියෙන් පඨවි ගතිය දැනෙන්නේ මොකටද? ඇඟට. පඨවි ගතිය දැනෙන්නේ නැහැ. තේජෝ ගතිය ආපෝ ගතිය දැනෙන්නේ මොකටද?
හිතට. තේජෝ ගතිය දැනෙන්නේ ඇඟට. නේද? වායෝ ගතිය දැනෙන්නේ ඇඟට. ඊට පස්සේ වර්ණ ගතිය දැනෙන්නේ ඇසට. ගන්ධ ගතිය දැනෙන්නේ නහයට. රස ගතිය දැනෙන්නේ දිවට. ඕජා ගතිය දැනෙන්නේ නැහැ. ඒක බලපාන්නේ ශරීරයට. දැන් බලන්න මේ ඒරියා එකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුනට වර්ණ ගන්ධ රස ඕජා අපේ ඇහැට පේන්නේ කීයද මේක? එතකොට තේරුණා නේද මම බිත්තිය පේනවද කියලා අහුවන් පස්සේ පේනවද බිත්තිය? මොකද්ද පේන්නේ? වර්ණය විතර. නේද? බලන්න මේ පොත දිහා මේ හැම එකෙම වර්ණය විතරනේ අහුවේ. කාපට් එක දිහා බලන්න. මේ එකක්ව අනිත් හතම පේන්නේ නැහැ. රූප ගණිත වැටෙනවා. හතම රූප ගණිත වැටෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකට බද්ධ වෙලා ඉන්නේ. ඔය වර්ණ ගන්ධ රස ඕජා කියන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ 8 දෙනාම ඔක්කොම යුනිට් එකට ඉන්නේ. ඒ යුනිට් එක රූප කියලා. රූප යුනිට් එකක්. තනි රූප මේවා. ඒ වුණාට තනියෙන් ඉන්න බෑ. හැම වෙලාවෙම අනිත් එක්කිනාගේ ආධාරයක ඉල්ලලා තමයි ඉන්න ඕනේ. එහෙමයි ඉන්න බෑ. තනියෙන් ඉන්න බෑ. කිසි කෙනෙකුට 8 දෙනාගෙන් තනියෙන් ඉන්න බෑ. ඉතින් මේ කියන්නා වූ මේ හැම එකේම කාපට් එකේද කුෂන් එකේද අපේ අතේද ඔරලෝසුවේ මේ වස්තු හැම එකේම ඔය කියන්නා වූ රූප 8 දෙනා එකට හැම තැනම තියෙන්නේ එකට. ඊට පස්සේ කිව්වනේ ගින්දර පේනවා කියලා. නේද? ගින්දර පේනවා මොකද්ද ගින්දරේ පේන්නේ? වර්ණය. ගින්දරේ තියෙන වර්ණය පේන්නේ. මේක ගොඩාක් අවශ්‍යයි. ඒක නිසා මේ දෘෂ්ටි විසුද්ධිය කියන එක සම්පාදනය කිරීමේදී මේ විදිහට හෙන ගොඩාක් යන්න තියෙනවා. මේකට කියනවා මොකද්ද සුද්ධාෂ්ටකය කියලා. මේ සුද්ධාෂ්ටකේ දැන් මේවා මේ සුද්ධාෂ්ටකයේ ඇතුළුව තව තියෙනවා 22ක් රූප 22ක් තියෙනවා. ඒ 22ත් එක්ක තමයි ඔය 8 වෙන්නේ. මේ තමයි බේසික් යුනිට් එක. මේකට කියනවා කලාප කියලා කියනවා. දැන් මේවට කියනවා එක තනියෙන් නම් එක ඉන්ඩිවිජුවල් රූපයක්, රූප ගතියක්. ඔක්කොම එකට ගත්තොත් එහෙම කියන එකට යුනිට් එකක් කලාපයක් කියනවා. මේ රූපේ ඉන්නේ කලාප හැටියටයි. හැබැයි වැඩ කරන්නේ ගණිතණියමයි. ඉන්නේ කලාප හැටියටයි. සමීතියක වගේ. සමීතියක ලේකම් කෙනෙක් තනියෙන් ඉන්න බෑ. සභාපති කෙනෙක් තමයි ඉන්න බෑ. හැම වෙලාවෙම ලේකම් කෙනෙක් වැඩ කරන්නේ තියන්න බලන්න ලේකම් කෙනෙක් පුළුවන්ද? සභාපති කෙනෙක් බෑ. සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් ගෲප් එකක යුනිට් එකයි ඉන්නේ. යුනිට් එකේ ඉන්නකොට තමයි එයාට වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. තනතුරක් ලැබෙන්නේ සහ එයා ඉන්ඩිවිජුවල් වැඩ කරනවා. හැබැයි ලේකම් කියලා කියනකොටම එහෙනම් යුනිට් එකක් ඇප්ලයි වෙනවා. එහෙමනේ? අන්න ඒ වගේ තමයි. එතකොට මේ කියන්නා වූ ස්වභාව රූපය තිබෙනවා. තනියෙන් ගත්තාන් පස්සේ රූප 28ක් තිබෙනවා. මේවා ඇවිල්ලා පෙනෙන රූප. දැනෙන රූප. ඊළඟට දැන් අපිට දෙන මේ තව එකක් තියෙනවා වෙනත් රූපයක් අල්ලන රූප තියෙනවා. වෙනත් රූපයක් අල්ලගන්න රූප තියෙනවා. වෙනත් රූප වලට අහු වෙන රූප තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේක තේරුණා? මේක මකනවා. බලන්න මේ ඇහැ කියන එක අමුතුම රූපයක්. අමුතුම රූපයක්. ඒක මේ කණ්ණාඩි තියෙන්නේ. කණ්ණාඩි
කණ්ණාඩියයි බිත්තියයි ලීයයි ගත්තයින් පස්සේ කණ්ණාඩිය අමුතු ගතියක් තියෙනවා. කණ්ණාඩියේ තියෙනවා අනිත් රූපයක් ඒකීයස්සේ වද්ද ගන්න ගතිය. හැබැයි ලීයේ නෑ. නේද? පාරපාරිත් නෑ. ඒක කණ්ණාඩියට විතරක් ආවෙන එක. එතකොට ඇයි අනිත්‍ය වගේ දැන් අපි ගිහිල්ලා ගඩොල් කටේක මූණ බැලුවා පේන්නේ නෑ. රිෆ්ලෙක්ෂන් එක නෑ. ඈ? රිෆ්ලෙක්ෂන් එක නෑ. රිෆ්ලෙක්ෂන් එක නෑ. අපි මේ වගේ පොට්ටකින් ගිහිල්ලා මූණ බැලුවොත් පේන්නේ නෑ. මේකකින් ගිහිල්ලා බැලුවොත් පේන්නේ නෑ. ඒක කණ්ණාඩිය ගිහිල්ලා බැලුවොත් පේනවා. පේන්නේ ඒ කණ්ණාඩියේ තිබෙනවා වෙනත් රූපයක් දර්ශනය වද්ද ගන්න ගැතිය. තේරෙනවද? අන්න ඒ වගේ මේ ඇහි තිබෙනවා වෙන කොහේ හරි තියෙන රූපයක් ඒකේ හප්ප ගන්න ගැතිය. ඒකට කියනවා චක්කු රූපය කියලා. චක්කු ප්‍රස් අපි එනවා. ඒක පැහැදිලි. රූපය හඳුනා ගැනීමද? රූපේ වද්ද ගැනීම. රූප ග්‍රහණය කර කියන්නේ. හැබැයි මේකෙන් මේ ඔය ගොඩාක් තිබුණාට මේ චක්කු ප්‍රසාද රූපයට ඔය පටවි ගන්න බෑ. රූපේට ආපෝ තේජෝ ගන්න බෑ. මොකක්වත් ගන්න බෑ. එයාට එකයි ගන්න පුළුවන්. වර්ණ විතරයි. චක්කු ප්‍රසාද රූපයට ගන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපේ විතරයි. අනිත් 27ම ගන්න බෑ. එයාට අදාළ වෙන රූපයක් තියෙනවා. අනිත් එක තියෙනවා හැබැයි මේ රූප දෙකක්. චක්කු ප්‍රසාද රූපේ ඒකට අදාළ වෙන්නේ මොකද්ද? වර්ණ රූප. අනිත් එක තමයි මේ සෝත ප්‍රසාද. සෝතේ කියන්නේ මොකද්ද? කන. සෝත ප්‍රසාද රූපේට වර්ණය අහු වෙන්නේ නැහැ. ඒකට අහු වෙන්නේ තනි කර අර 28න් එක්කෙනෙක් විතරයි. ඒ තමයි ශබ්දය. ශබ්දය කියලා වෙන රූපයක් තියෙනවා. ශබ්දය විතරයි. මේ ගොඩාක් දේවල් තිබුණාට අහු වෙන්නේ නැහැ. ඒකට ගහණය කියන එකට කියනවා මොකද ඒක කියන්නේ? නාසයනේ. ගහන ප්‍රසාද රූපය. මේකට අහු වෙන්නේ මොකද්ද? එකයි. ඒ තමයි ගන්ධය. ඒකට අහු වෙන්නේ ගන්ධය. ගහණයට ශබ්ද අහු වෙන්නේ නැහැ, වර්ණ අහු වෙන්නේ නැහැ. සෝතයට ගන්ධය අහු වෙන්නේ නැහැ, රූප අහු වෙන්නේ නැහැ. ඒකට අදාළ එක්කිනා විතරයි ගන්න පුළුවන් කොහොමද? ඊට පස්සේ තියෙනවා මේකට කියනවා ජීවහා ප්‍රසාද රූපය. මේකට අහු වෙන්නේ මොකද්ද? රසය. රසය විතරයි. මේකට අනිත් එක මොකද්ද? කාය ප්‍රසාද රූපය. කාය ප්‍රසාද රූපයට අහු වෙන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ ඒකට අහු වෙන මෙන්න මේ ටික. පඨවි තේරෙනවා, තේජෝ තේරෙනවා, වායු තේරෙනවා. කියක් තියෙනවා. කායට පඨවි තේරෙනවා, තේජෝ තේරෙනවා, වායු තේරෙනවා. ආපෝ තේරෙන්නේ නැහැ. මෙන්න මේ තුන් දෙනාට තමයි අපි කියන්නේ ස්පර්ශ. මේ තුන් දෙනාම ඇරිගෙන තේරෙන්නේ. දැන් ඒකට පේනව නේද? මේවට අදාළ එක්කෙනෙක් ඉන්නවා. කයට තුන් දෙනෙක් ඉන්නවා කියලා. නේද? මෙතන තියෙන රූපේ චක්කු රූපය, සෝත රූපය, ගහන රූපය, ජීවහා රූපය, කාය රූපය. මෙතන තියෙන රූප පහක්. නේද? මේ පහ දෙනාට අදාළ 1 2 3 4 5 6 7. තියෙනව නේද? ටිකක් තියෙනවනේ. ඔක්කොම රූප කීයක් තියෙනවද? මේකට කියන 1යි 2යි 3යි 4යි 5යි. මේවට කියනවා මේක 6යි 7යි 8යි 9යි 10යි 12යි 12යි. මේක 28න් 12ක් කියලා. ඔව් 28න් 12ක්. දැන් මේවට කියනවා ඕලාරික රූප කියලා කියනවා. මේවට කියනවා ප්‍රසාද රූප කියලා.
පහයි. මේවට කියන ගෝචර රූප කියලා. තේරුණාද? ප්‍රසාද රූප කියලා කියන්නේ අනිත් ඒවා අල්ල ගන්නවා. අල්ල ගන්න රූප. අනිත් ඒවා ඇදලා ගන්න රූප. ග්‍රහණය කර ගන්න පුළුවන් හයිය තියෙනවා කියන ප්‍රසාද රූප කියලා. ගෝචර රූප කියලා කියන්නේ මේවට අහු වෙන රූප. ගොදුරු වෙනවා. අහු වෙන. ඒ කියන්නේ ගොදුරු රූප කියන්නේ. තේරුණානේ? ඔන්න ඔය විදිහට අපි මේ දැනට 2:40යි. අපි දැන් මේ වැඩි මොකටද මේක දැන ගැනීම සිද්ධ වෙන්නේ මොකටද? දෘෂ්ටි විසුද්ධිය සම්පාදනය වෙන්නේ ඔය ප්‍රොජෙක්ට් එකේ ගියාම. මේක කෙලවර නෑ. අදට ඔය ටික හිතේ දරගන්න. හොඳයි. සෑමදෙනාටම ධර්මාභෝධය වේවා කියලායි කියන්නේ. අපි කියවනේ මං කියව නේද? අපි ලෝකයේ ගැන බලන ඉති වැරදි කියලා. දැන් තේරෙනව නේද? ඇයි අපිට දෘෂ්ටි විසුද්ධියක් අවශ්‍ය? යථාර්ථය. අපි ඒකට අපි බලලා තියෙන අපි ගින්දර පේනවා කියපු මිනිස්සු නේද? නේද? අන්න එතකොට විත්ති පේනවා කියපු මිනිස්සු නේද? එතකොට මේ ලෝකේ දේවල් පේනවා කියපු ඒව නේද? ආන්න ඒක නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ දෘෂ්ටි විසුද්ධියක්. සම්මුතියේ තමයි ඒ කතාව. අපි වස්තු පේනවා දකින සම්මුතිය කතාව. සම්මුතියෙන් වෙන්නේ අපිට තියෙන දේ තියෙන හැටියට පේන්නේ. ඒක නිසා සම්මුතියෙන් අනිත් පැත්තට ගිහිල්ලා පරමාර්ථයෙන් බලන්න ඕනේ. පරමාර්ථයෙන් බැලීමට බලනකොට තමයි දෘෂ්ටි විසුද්ධිය හැදෙන්නේ. ඔය විදර්ශනා ඥාන වලින් මේ ඇත්තම පේනවා නේද? පේනවා. එතකොට එහෙම එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ. මොකුත් නෑ. දැන් මේක විදර්ශනා ඥානෙන් පේනවා. හැබැයි මේ විදිහට බලාගෙන මේවා සුතමේ ඥානෙ. සුතමේ දැන් බලන්න සුතමේ ඥානෙන් ගියන් පස්සේ විදර්ශනාවට ලීසි කොච්චරද කියන්නේ? රැවටෙන්නේ නෑ. ආයෙත් රැවටෙන්නේ නෑ. දැන් ඕක දැනගත්තන් පස්සේ මම ඇහුවොත් එහෙම මේ අතට රූප දැනෙනව නේද කියලා අතට වර්ණ රූපය දැනනවද කියලා ඇහුවොත් එහෙම කිසි දවසක විශ්වාස කරන්නේ නැහැ. අතට වර්ණ රූපය දැනෙනව නේද? නෑ. අතට දැනෙන්නේ මොකක්ද? පඨවි තේජෝ වායු තුනයි. වායු මේ ආපෝ දැනෙන්නේ නැහැ. දැන් අර පිටි යනකොට මේ රොටි තම්බන්න පිටි යනකොට දැම්ම ගොනේ වතුර. ඒ වතුර ටික අපි ඇනුණා කියලා අපි මේ ටික එකට ඇනුණා කියලා හිතාගන්නේ අර විසිරලා තිබෙච්ච ටික එකතු වෙලා ඒක දිහා බලාගෙන හිතින් හිතපු හින්දානේ මේ වතුර ටික මේ තමයි මේක උනේ කියලා හිතාගත්තා මිසක ඒක පෙනුනේ නෑනේ. නේද? අන්න එහෙමයි. ඒක නිසා මේක ලොකු බණ වැඩසටහනක්. ඊයේ අපි රූප පිළිබඳව කතා කරා. ඒ රූප පිළිබඳව කතා කරනකොට රූප සියල්ලම කීයක් තියෙනවද? 28ක් තියෙනවා. ඒකට කියනවා අටවිසි රූප කියලා. රූප 28යි. මේ රූප 28න් ඊයේ කීයක් කිව්වද? ඊයේ රූප කීයක් කිව්වද? 16ක්. ඊයේ 12ක් කිව්වා. 12ක් කිව්වා. ඒ රූප 12 තව ඒකට කීයක් කියන්න තියෙනවා? 16ක් කියන්න තියෙනවා. අපි පොඩ්ඩ අපි ඒක දැනගන්න. ඇයි මේ රූප දැනගත යුතු වන්නේ? මම කිව්වා බොහොම බරපතල වැඩක් තියෙනවා කියලා අපිට. ඒ තමයි ditthi visuddhiය හදා ගැනීමට සෑහෙන්න මේ බණ අහන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, මේ අර්ථ විග්‍රහ දැනගන්න ඕනේ. එතකොට තමයි ඔබ තේරෙන්නේ. නැත්තම් අපි දෘෂ්ටි විසුද්ධිය කියලා එහෙම හිතාගෙන හිටියට ඒක සුද්ධ වෙලා නැහැ. හොඳයි. මම තව රූප දෙකක් පිළිබඳව කියලා දෙන්නම්. ඊයේ කියාපු රූප ටික පිළිබඳව
මේ විදිහටයි තියෙන්නේ. අපි දැන් මේ හදාගන්නේ දිට්ඨිය සුද්ධ කරගන්නවා. දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය. මේකේ අපි කිව්වා ඇස චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, තව වර්ණ රූපය, ශබ්ද රූපය, එහෙමයි. ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය කියලා. ඔය විදිහට තමයි කිව්වේ 12ක් කිව්වා. තව තියෙනවා අපේ ශරීරයේ තිබෙනවා මෙන්න මෙහෙම රූප ස්වභාවය දෙකක්. ඒකට කියනවා ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය කියලා. මේ ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියන්නේ ජෙන්ඩර් ගතියක් කියලා කියනවා. හැබැයි මේකේ මේ ස්ත්‍රී භාව රූපය කියන එක හරිම සියුම්. දැන් අපි හිතමු මේ හැම කැලලක් කපලා අරගෙන ඒ හැම කැලල පරීක්ෂා කරායින් පස්සේ කියන්න පුළුවන් මේක ස්ත්‍රී කෙනෙකුගේද පුරුෂ කෙනෙකුද කියලා. හේතුව ස්ත්‍රී භාව රූපයේ ගතිය ඉතිහාසයේ වැදිලා තියෙනවා. එහෙම ගතිය. දැන් මේ අපි අර දැනට වර්තමාන මොඩර්න් සයන්ස් කරනකොට අපි උගන්වන ක්‍රොමෝසෝම් පැටර්න් එක කියලා. ක්‍රොමෝසෝම් පැටර්න් එකක් උගන්වනවා. ක්‍රොමෝසෝම් කියලා කියන්නේ දැන් මේ කියන ඔය පුංචිම අණුවක ඇතුළත මේ පැටර්න් එකක් යනවා කියනවානේ වැලක් වගේ. යනවා කියනවානේ මේ DNA අන්න DNA පැටර්න් යනවා DNA කියනකොට තියෙනවා නේද ක්‍රොමෝසෝම් පැටර්න් එකේ තියෙනවානේ. ඒකේ තියෙන දත්ත වෙනස්නේ. ඒ කාන්තාවකගේ මේ ස්ත්‍රී කෙනෙකුගේ සහ පුරුෂ කෙනෙකුගේ මේ ක්‍රොමෝසෝම් පැටර්න් එකේ වැඩ කරන සංඛ්‍යාත පොඩි වෙනස්කම් තියෙනවා. නම්බර ගාන වෙනස්. අන්න හරි. ඒකෙන් තමයි අපි දැනගන්නේ මේ තමයි කාන්තාවක්, මේ තමයි පුරුෂ කෙනෙක් කියලා. ආන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. මේ ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියන එක හිසේ පටන් පාදාන්තයේ දක්වාම සෑම ශරීරෙම කියන්නේ ස්ත්‍රී ශරීරයක නම් ස්ත්‍රී භාව රූපය විතරයි තියෙන්නේ, පුරුෂ ශරීරයක නම් පුරුෂ භාව රූපය විතරයි තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා සාමාන්‍ය පඨවි ආපෝ තේජෝ වායෝ වගේ නිකන් ඔය ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳට චින්තනයේ දාන්න ඕනේ. හැබැයි ගතිය තියෙනවා ඒක. ඒ ගතිය ඒකේ තියෙනවා දැනගන්න බෑ ඇයි. අන්න එහෙමයි. ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය. තව එකක් තිබෙනවා. මේක තේරුණා. මේක හැබැයි නිකන් මේ අපි අර නිකන් ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කියන ඒවා මෙහෙම ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. ඒක හරි මේ මස්වල ලේවල කැවිලා ඒක ගිලිලා තිබෙනා රූපයක්. එහෙම ස්වභාවය. අනේ දැන් ඔය කියන රූපය මේ ස්ත්‍රී මේ පුරුෂයෙක් ගාව විතරක් තියෙන නැත්නම් මනුස්ස පුරුෂයෙක්ගත් තියෙන්න පුළුවන්. ස්ත්‍රී දැන් රූප 28ක් තියෙනවානේ. ඔව්. රූප 28යි.
මේ කාන්තාවට තියෙන මේ හිස් 7යි. පුරුෂයෙකුට තියෙන්නේ 7යි. නැති කාන්තාවකට පුරුෂ භාව රූපේ නැහැ. ඒ කියන්නේ පුරුෂ භාව රූප නැහැ. ඇඟේ. පුරුෂයෙකුට ස්ත්‍රී භාව රූප නැහැ. 28ක් තිබුණාට තියෙන්නේ 27යි. එහෙමයි තියෙන්නේ. තව එකක් තියෙනවා මේ ඒකට කියනවා ජීවිතේන්ද්‍ර රූපය කියලා. ජීවිතේන්ද්‍ර රූපය කියලා කියන්නේ ඒකත් පේන්නේ නැහැ. මේ ජීවිතේන්ද්‍ර රූපය මේ රූප අස්සට කැවිලා රූප අස්සට වැදිලා රූප අස්සේ මේ ජීවිතේන්ද්‍රිය නිසා තමයි ඒක මේ රූප නිකන් කුණු වෙන්නේ නැතුව තැලෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව නරක වෙන්නේ නැතුව තියෙන්නේ ওই ජීවිතේන්ද්‍ර රූපේ නිසා. මේක හරියට කියනවා නම් අපි ආහාර පාන වලට යොදනවා මේ ප්‍රිසර්වේටිව් කියලා જાතියක්. නේද? මේ ප්‍රිසර්වේටිව් කියලා જાතිය එක්ස්පයරි ඩේට් එකකින් තමයි දැනගන්නේ. ඒ ප්‍රිසර්වේටිව් වැඩ කරන දවස. ඒ කියන්නේ ඒකේ තිබෙන ඇක්ටිව් ගතිය තියෙන්නේ අපි අවුරුද්දකට දෙකකට තුනකට කියලා අපි ඒකෙන් තමයි දැනගන්නේ. මේ ජීවිතේන්ද්‍රිය කියන එක ආන්න ඒ වගේ අපේ ජීවිතයේ හැම තැනම තියෙනවා කොටසක නැහැ. ජීවිතේන්ද්‍රිය. අනිත් හැම තැනම තියෙනවා. මේ ජීවිතේන්ද්‍රිය යම් කිසි තැනක තියෙනවා නම් අපිට සංවේදී ගතිය තියෙනවා. මේ නැති තැන තියෙනවා. ජීවිතේන්ද්‍රිය තියෙන තැන කැපුවම රිදෙනවා. ජීවිතේන්ද්‍රිය නැති තැන කැපුවම රිදෙන්නේ. පණ කියලා කියන්නේ පණ කියලා කියනවා. පණ කියලා කියනවා. දැන් මේ අපි ව්‍යවහාරික භාෂාවේ මේ විදිහට කියනවා. දැන් කෙස් වල ජීවිතේන්ද්‍රිය නැහැ. ඒක නිසා තමයි කෙස් කපන්න පුළුවන්කම තියෙන්නේ. කෙස් වල, ලොම් වල, දත් අග්ගිස්සි, නියපොතු වල නැහැ. ඊට පස්සේ උදරයේ තිබෙන ආහාර වල නැහැ ජීවිතේන්ද්‍රිය. ඊට පස්සේ අන්න ඒ වගේ තිබෙනවා ජීවිතේන්ද්‍රිය නැති තැන්. සමහරවිට මේ අපි ශරීරයේ පතුල එහෙම තියෙන වේලිච්ච හම් ඒවා ඒ වගේ නෑ ජීවිතේන්ද්‍රිය. ඒක නිසා තමයි ජීවිතේන්ද්‍රිය නැති කොටස් තමයි අපිට කපන්න පුළුවන්කම තියෙන්නේ. දෙන්නේ නෑ. අනිත් හැම තැනකම ජීවිතේන්ද්‍රිය තියෙනවා. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ඒකෙන් තමයි ඒ එතන තියෙන අනිත් රූප ටික පරිපාලනය කරලා පවත්වාගෙන යන්නේ. හරි නරක වෙන්න නොදී. දැන් ඔය ඒකනේ ප්‍රිසර්ව් කරන ගතිය. දැන් ප්‍රිසර්වටිව් වගේ. දැන් ඔය මොකට හරි ඔය මේ දැම්මන් පස්සේ පිටියේ වලට එහෙම ඒකට ප්‍රිසර්වටිව් මිශ්‍රණානේ තියෙන්නේ. එක්තරා ප්‍රමාණයක් හැබැයි ඉතින් අපි ඔය ගන්නකොට මේ ප්‍රිසර්වටිව් එකනේ ගන්න මේ දැන් ඒකක් දෙවුවා අපි පිටි සහ ප්‍රිසර්වටිව් තියෙනවා ඒකේ. ඒක නරක නෑ ජීවිතේට. යම්කිසි ප්‍රමාණයකට ඒක තියෙනවා. ඒ ටින් එකේ හැටි දාලා තියෙනවා. ඒකත් එක තමයි අපි ගන්න. ඉතින් හැම ආහාරයකම වගේ තියෙනවා. ඉතින් ප්‍රිසර්වටිව් වල ඇක්ටිවිටි එක ඇක්ටිව් ගතිය නැති වෙච්ච දවසට නැති වෙන දවසට අපි දිනයක් දාලා තියෙනවා එක්ස්පයර් වුණා කියලා. එහෙමනේ කරන්නේ. ඉතින් මේකෙත් එහෙම තමයි. මේකෙත් තියෙන්නේ ජීවිතේන්ද්‍රිය යම්කිසි දවසක මේ ජීවිතෙන් ආත්මවල ගියාල එදාට එක්ස්පයර් වෙනවා. සමහර වෙලාවට මරණික වලට මේ දැන් අපි කියනවා හි ඩයිට් කියලා කියනවනේ. මේ සුවන්සු ඩයිට් කියලා කියනවා. අනිත් එක සමහර වෙලාවට අපේ ගෞරවාන්විත කියනවා මේ සුවන පාස් අපේ මේ අනිත් එක් ආවල් එක්කෙනාගේ මත පාස්ට් වෙයි කියලා කියනවා. එහෙම කියනවනේ. තව වචනයක් තියෙනවා මේ මිස්ටර් සුවන්සු එක්ස්පයර්ඩ් කියලා කියනවා. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රිය වල ගිහින්. ඉතින් මේ ජීවිතේන්ද්‍රිය කියන එක අපේ ජීවිතය රකින්න බලා ගන්න ආරක්ෂා කරන දෙයක්. හැම තැනම තියෙනවා. මම දැන් ඒක නැති තැන් කිව්වා නේද? ජීවිතේන්ද්‍රිය.
අනිත් එක තමයි මේක කියනවා වස්තු රූපේ කියලා. මේවා එහෙම පේන එහෙම නෙවෙයි. අර පඨවි ආපෝ තේජෝ වායෝ වල ඇතුළත තියෙනවා. ඒ වගේ ASCII තියෙන තවත් රූප. හැබැයි මේ ස්ත්‍රී භාව රූපේ මේ ගස්කල් වල නැහැ. පුරුෂ භාව රූපේ ගස්කල් වල ඒ වගේ මොකක් බාහිර වගේ නැහැ. සත්ව ශරීර විතරයි. ජීවිතේන්ද්‍රියක් නැහැ. වස්තු රූපයක් නැහැ. වස්තු රූපය කියලා කියන්නේ අපේ හිත එහෙම නැත්නම් හෘදේ වස්තු රූපය කියලා කියන්නේ අපේ හිත පවතිනට ආධාර වන්නා වූ ප්‍රසාදනීය එක්තරා ගතියක්. ඒක කියනවා වස්තු රූපය කියලා. දැන් කීයක් තියෙනවද මෙතන? 4. අනිත් එකට කියනවා දැන් අපි කියන ගත්තා වස්තු රූපයයි, ස්ත්‍රී භාව රූපයයි, පුරුෂ භාව රූපයයි, වස්තු රූපයයි. අනිත් එක තමයි මේ ආහාර රූපය කියලා කියනවා. ආහාර රූපය කියලා කියන්නේ අපි කිව්වේ ඕජා කියලා. ඕජා රූපය. ආහාර රූපය. ආහාර රූපය. ඒක හැබැයි තවත් තැනක් කියන්නේ මෙන්න කියන්නේ ඕජා රූපය. අපි අර කිව්වේ අර මේ ඊ කිව්ව නේද? අනිත් එක තමයි පරිච්ඡේද රූපය කියලා එකක් තියෙනවා. මේවා පේන්නේ නැහැ. මේක කියනවා ආකාශගතය කියලා. ආකාශ රූපය කියලා කියනවා. මේක පිළිබඳව හොඳට කියන්න බලන්න. මේ කියනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න බලන්න. ආහාර රූපය ගැන අපි කියවනේ. ඒ කියන්නේ යම් මේ රූපයෙන් අනිත් රූපයට උදව්වක්, ශක්තියක්, උපකාරයක් කළ හැකි යම්කිසි රූප ගුණයක්. පරිච්ඡේද රූපය කියන එක තේරුම් ගන්න මෙහෙමයි. සෑම වස්තුවකම තිබෙනවා අඩු ප්‍රමාණයකින් හරි වැඩි ප්‍රමාණයකින් හරි ඒකේ තිබෙනවා මේ ආකාශ ගතියක්. අහස් කුහර ගතියක් තියෙනවා. හිස් ගතිය. හිස් ගතියක්. දැන් අපිට මේ බිත්තියක උනක් තියෙනවා. බිත්තියක උනක් ඔය පුංචියට ඉඩ අඩු ප්‍රමාණයේ ආකාශ ගතියක් තියෙනවා. ඒක නිසා තමයි අපි යම්කිසි දෙයකින් පිහියකින් මෙහෙම ගැහුවොත් බිත්තියට ඒ පිහිපාර අර කපාගෙන ඇතුළට යනවා කියලා කියන්නේ ඒ අහස හරහා තමයි ගිහිලා තියෙන්නේ. දැන් අපි පාන් කපනවනේ. පාන් කපනකොට පිහිය යනවනේ පාන්ගෙඩි. ඒ පිහිය පාන්ගෙඩි අතරින් යන්නේ ඒකේ අහස කෑලි තියෙන හින්දා. ඒ අහස කෑලි හතරහ තමයි යන්නේ. මොකද ඒකින් වෙන ප්‍රයෝජනය? කෑලි ලොකු එක දෙකට වෙනවා. දෙකට වෙනවා. ඒක නිසා තමයි පරිච්ඡේද කරන්නේ. පරිච්ඡේද කියලා කියන්නේ ලොකුවට තිබිච්ච පාන්ගෙඩිය ඒ අහස දැන් පාන්ගෙඩිය ඇතුලේ තියෙන අහස් කෑලි. ඒ පිහිය යන්නේ ඒ අහස් කෑලි හරහා. එතකොට ලොකු වස්තු දෙකට වෙනවා. පරිච්ඡේද වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒක වෙන් කරන්න ලේසි. වෙන් කරන්න පුළුවන්. දැන් සෑම වස්තුවක්ම කඩන්න පුළුවන්කම තියෙන්නේ, කපන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ ඇතුළත පුංචි මට්ටමකින් හරි අහස් කොටසක් තියෙනවා. ඒක රූප මැද තියෙන හින්දා කියනවා ඔය රූපෙ මැද අසර කරලා තියෙන ආකාශ රූපය කියලා. එහෙම නැත්නම් පරිච්ඡේද රූපය කියලා. පරිච්ඡේද කියලා කියන්නේ කොටස් වෙනවා කියන්නේ. අන්න එහෙම ගැටියක් තියෙනවා. දැන් එතකොට මෙතන තියෙනවා රූප 6ක් තියෙනවා. දැන් එතකොට ඊයේ කිව්වා මම කීයද රූප 12. දැන් මේ රූප 6යි 18ක් වෙනවා. 18ක් වෙනවා. පොඩි පොඩි තියෙනවා එකක් කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ පරිච්ඡේද කියන වචනේ තේරුම පරිච්ඡේද කියන වචනේ
පරිච්ඡේද. පරිච්ඡේද කියන වචනේ මහත් මෙහෙම හැදෙන්නේ. සිංහල භාෂාවේ කියනවා මෙහෙම. උප අප පර හරි අති පටි. මේ වගේ කියන උපසර්ග කියනවා. මේවට කියනවා දැන් කාර්යාලය, උපකාර්යාලය, තැපැල්, උපතැපැල්. එතකොට ප්‍රධානී, උප ඒ වගේ තියෙනවා. ඒකට අපකාරය, උපකාරය, අපකාරය. මේක ඇවිල්ලා අනේ වගේ මේවට තියෙනවා මේ එයාට කියනවා මේවට කියනවා මොකද්ද? මේවට කියන්නේ උපසර්ග කියලා. උපසර්ග කියලා අහලා තියෙනවද? උපසර්ග කියලා කියනවා නම් උපසර්ග කියලා කියන්නේ වචනයකට මේ උපසර්ග හෙට වෙන් කරන්න බෑ. උපසර්ග කියන જાති වල තියෙන්නේ එහෙට මෙහෙට වෙනස් කරන්නට, ඇද කරන්නට, ඉස්පිලි පහපිලි එහෙම කරන්න බෑ තහනම්. ඒක තියෙන විදිහටම ගිහිල්ලා වචනයක හයි කරන්න ඕනේ මුලින්. එහෙම එකක් තමයි භාෂාවක උපසර්ග කියලා දෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. එතකොට මේ කියන්නා මේ මෙහෙම මෙන්න මේක උපසර්ගයක්. එතකොට මෙන්න මෙහෙම තියෙනවා මේ වචනයක් ඡේද. ඡේද කියලා කියන්නේ කපනවා කියලා කියනවා. ඡේදනය කරනවා, කපනවා, වෙන් කරනවා. ඒකට කියනවා ඡේද කරනවා කියලා. එතකොට ඕනෑම වස්තුවක් කොටස් කරනවා නම්, කපනවා නම්, බිඳිනවා නම්, කඩනවා නම් ඒකට කියන ඡේදය කරනවා. එතකොට මෙන්න මේ උප කියන මේ උපසර්ග මේ පරි කියන උපසර්ගය මෙතන තියෙනවා. එතකොට කොහොමද කියවෙන්නේ? පරිච්ඡේද. පරිච්ඡේද. හැබැයි පරිච්ඡේද කියන එක ගලපන්න බෑ. සුඛ උච්චාරණ නැහැ. පහසුවෙන් කියන්න බෑ. ඒ නිසා මේක තියෙනවා වචනයක්. මෙන්න මේ නීතියක් තියෙනවා. මේ උපසර්ගය චා කියන වාක්‍යයකට වචනයකට මුලින් තියෙනවා නම් මේකේ නෑද අකුරක් මෙතනින් තියන්නේ කියන මුලින්. මේ නීතිය එකයි. එතකොට මේක තමයි මේකට බන්ධනය කරන්නේ. එතකොට තමයි පරිච්ඡේද වෙන්නේ. හැබැයි මේකේ හරය තියෙන්නේ මෙතන. ඡේද කරනවා, කොටස් කරනවා, කාණ්ඩ කරනවා. ඒකයි. දැන් තේරුණා වචනේ. පරිච්ඡේද කියලා කියන්නේ මහත්තයා කොටස් කරනවා කියන එක. ආකාශයේ තිබුණොත් තමයි යම් කිසි දෙයක් කොටස් කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට වස්තුවක් අපි හිතමු ඇපල් කෑල්ලක් අරගෙන අපි කියන ඇපල් කෑල්ල කැපුවා කියලා. ඇපල් කෑල්ල කැපුවා කියලා කියන්නේ මොකද්ද? ඇපල් ගෙඩියේ තිබෙනා වූ අහස් හරහා අපි පිහි පාරක් යවලා තියෙනවා. ඒකින්ද තමයි මේ ඇපල් ගෙඩිය එකට තිබිච්ච දෙයක් ඡේද වුනේ. හැම වස්තුවකම මොකක්ද? ඒක නිසා ඒක කරන්න පුළුවන් ගතිය තියෙන්නේ සෑම වස්තුවකම අස්සක අහස් කියන ගතිය තිබෙන නිසා. ඒකට කියන පරිච්ඡේද රූප ගතිය කියලා. ඇත්ත වශයෙන්ම ඒක අර පටවියාපෝ තේජෝ වගේ ලොකු මහා පරපතල රූපයක් නෙවෙයි. ඒකේ ඒ වස්තු වල තියෙන තවත් ආධාරක ගුණාංගයක්. ඒකයි. මේක තියෙනවා. ඊළඟට තියෙනවා මේ විඤ්ඤාති කියලා රූප දෙකක්. ඒක ඇවිල්ලා හරිම සියුම් රූප දෙකක්. නමුත් කියලා දෙන්නම් වචනෙන් අපි ඒක ඉස්සරහදී බලමු. විඤ්ඤාති රූප දෙක කියලා කියන්නේ දැන් අපි ඒකට කියන කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා. කාය විඤ්ඤාති කියලා කියන්නේ දැන් අපි අතක් මෙහෙම ඔසවනකොට පාත් කරනකොට ඒකේ තියෙන කාය විඤ්ඤාති ගතිය. අපි වචනයක් කතා කරනකොට ඒකේ තියෙන විඤ්ඤාති ගතිය. විඤ්ඤාති කියලා කියන්නේ යමක් අඟවන ගතිය. ඒක පේන්නේ නැහැ. අඟවන ගතිය. දැන් මෙහෙම කෙනෙකුට මෙහෙම කියනවා. මෙහෙම කරනවා. පාට හරි
අපි මෙහෙම කරනවා. මෙහෙම දැන් අත මෙහෙම කරපු එක නෙකේ. අත මෙහෙම කරපුවාම එනවා. සද්දයන් බන්දයන් මොකක්වත් නැහැ. මේකේ තිබෙනවා ඇතුළත අමුතු විදිහේ මේ භාෂාත්මක ගතියක්. සංඥාව කියන්නේ. ඒක රූප ගතියක්. මෙහෙම කරන යම්කිසි භාෂාත්මක අඟවන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම කරනවා. ඒකේ තියෙන 아무තු මේ තර්ජනාත්මක රූපයක් ඇති කරනවා. එහෙම නැත්නම් වහම කරගොම එනවතිනවා. මෙන්න මේ වගේ ඇඟේ තිබෙනවා එක එක දේවල් නිරූපණය කරන්නට උපකාර වෙන ගතියක්. ඇඟේ. අන්න ඒවට කියනවා විඤ්ඤාති රූප කියලා. අර මෙහෙම කියන්නේ මෙහෙම කරනවා. සමහරව මෙහෙම කරනවා. නේද? මේ දලයි ලාමා මෙහෙම කරනවා. සමහරලාට මේ මොකක් හරි මෙහෙම කරනවා. මෙහෙම කරනවා කියන්නේ දැන් තඹක් කියන මේ හරි කියන එක නේ. හරි. මෙහෙම කරොත් එහෙම නිකන් තර්ජනය. මෙහෙම කරොත් එන්න කියනවා. සමහරලාට මෙහෙම කරොත් එහෙම යන්නේ. අන්න ඒ වගේ මේ කතා නොකර මේ ඇඟේ ඇතිවෙන්නා වූ සංඥාත්මක ගුණ ස්වභාවයක් තියෙනවා. ඒක රූපමය ගතිය. ඒක නිසා ඒකට කියනවා මොකද්ද? අපි යනකොට එනකොට ඉඳ ගන්නකොට ඒකේ තියෙන පරිච්ඡේම කියන්නේ. ඒකට කියන්නේ විඤ්ඤාති රූප කියලා. විඤ්ඤාති රූප. අනිත් එක අපි වචනෙන් කතා කරන වචනේ තිබෙනවා විඤ්ඤාති රූප ගතිය. ඒකට කියනවා මොකද්ද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා. පැහැදිලි නේද? වචී විඤ්ඤාතිය උදාහරණ දෙන්නවනේ. වචී විඤ්ඤාති. වචනෙන් කියන දෙයක්. වචී විඤ්ඤාති කියන්නේ මේවා. අපිට දැන් යම්කිසි වචන ටිකක් කතා කරලා පුරුදු නිසා අපිට ඒක මේ තේරෙන්නේ නැහැ. අපි හිතමු මේ බල්ලු ටිකක් ඔවුනොන්ට හුරා ගන්නවා. එතකොට අපි ඒකෙන් තේරුම් ගන්නේ මොකක්ද? රණ්ඩුවක් කියලා. ඒ දෙගොල්ලෝ හිත අසන්තෝෂයක් කියලා නේද? අපි භාෂාව දන්නේ නැහැ. හැබැයි සද්ද තියෙනවා. 아무තු මේ සැර ගතියක්. ධන ගතියක් තියෙනවනේ. එතකොට අපි තුන් බලල්ලු දෙන්නේ ඇවිල්ලා මහා අමුතු විදිහට මේ ගොරවනවා වගේ කෑ ගන්නවා. ඒකට අපි දන්නවා ඒ සද්දේ ඇතුලේ තියෙන ඒ සද්දේ අපිට අඟවන දෙයක් තියෙනව නේද? තියෙනව නේද? දැන් අපි මේ වචන කතා කරනවා. මේ වචන කතා කරන දැන් අපි වචන ඉගෙනගෙන හින්දා මේක ටක් ගාලා තේරෙනවා අපිට. මේ ශබ්ද හැම එකම තිබෙනවා අමුතුම මේ යම්කිසි දෙයක් කියාපාන යම්කිසි දෙයක් හිතකට අඟවන යම්කිසි දෙයක් වර්ධන ගතියක් තියෙනවා. ආන්න ඒ රූපමය ගුණයට කියනවා මොකද්ද? වචී විඤ්ඤාතිය කියලා. ටෝන් එකත් ඒ පාවිච්චි කරනවා. මේ ඒක මෙහෙමයි. ඇයි කියන එක මේ එක විදිහකට කිව්වොත් එහෙම ඇයි කියන එක කිව්වොත් නිකන් what why කියන එකනේ. ඇයි අපි ඒක ඇදලා කිව්වොත් ඇයි ඒක උනොත් මොකද වෙන්නේ? සම්පූර්ණ වෙන අදහසක් නේද? ටෝන් එකේ තියෙනවා ටෝන් එක කියලා කියන්නේ හඬ වෙනස් කරන එකනේ. එකම වචනේ අද්දල බද්දල කියන එක ටෝනින් කියලා කියනවා. ඒකෙත් තියෙනවා සංඥා ගතිය.
මේක සංඥා නෙවෙයි. මේ විඤ්ඤාති රූපමය ගතිය. මේක ලොකු මේ කියන මේ මාතෘකාව අපි හිතපු නැති හිතන් නැතුව අතහැරලා දාලා තිබෙනා වූ දේවල්. මේ ධර්ම කාණ්ඩ කියනවා නම් සේරී වාණිජ ජාතිකය දන්නවද? සේරී වාණිජ ජාතිකය මොකක්ද තියෙන්නේ? මේ යාළු දෙන්නෙක්. ඈ? සේරී වාණිජ ජාතිකය. සේරී වාණිජය කච්චපුටයි කියලා යාළු දෙන්නෙක්. ඔව් කච්චපුටයි සේරී වාණිජයි යාළු දෙන්නෙක් කියනවා. ඊට පස්සේ මොකද කරේ? කච්චපුට බිස්නස් ගිහිල්ලා අර රන්තලියක් තිබුණානේ. ඒ කාටද රන්තලිය තිබුණේ? අර වයසක අම්මට නේ. එයාගේ මිනිමිලියක් කිව්වා. ඒ දෙන්නට තිබුණා රන්තලිය. ඒ රන්තලිය මොකටද දාලා තිබුණේ? ගෙදර මේ පැත්තක විසික් කරලා පාවිච්චි ගන්නෑ නිකන් මහා මේ යකඩ ගොඩක් කියලා. එයි ඒගොල්ලන්ට ඒක අයින් කරේ හේතුව ඒගොල්ලෝ හිත යොදලා නැහැ, දන්නේ නැහැ, හිතන්ට තේරුම් ගන්නට බෑ ඒගොල්ලන්ට. ඒක නිසා පැත්තකට දාලා දුන්නා. යම් ඥානවන්ත කෙනෙක් තමයි ඒක මේ වටනකම තෝරලා දුන්නේ. ඒ වගේ තමයි මේ වගේ මේ ධර්ම කොටස් මේ විඤ්ඤාති අපි නොසලකා අතහැරලා දාලා තියෙන ප්‍රදේශ. විඤ්ඤාති රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති දෙකම එහෙමයි. අපි මෙහෙම කරන මේ හැම වචනයකම මේ කියන්නේ ක්‍රියාවකම තියෙන විඤ්ඤාති ගතිය. දැන් අපි හිතමු මිනිස්සෙක් මෙතන ඉඳලා ශරීරය මෙහෙට ඇදීගෙන යනවා. එතකොට අපි දන්නවා යනවා කියලා. බොඩි ලැන්ග්වේජ් එක. බොඩි ලැන්ග්වේජ් එක. මිනිස්යාගේ ශරීරය මෙහෙම තියෙනවා අපි හිටගෙන ඉන්නවා කියලා. පහත් වෙනවා නම් අපි කියනවා ඉඳ ගන්නවා කියලා. ඒ වගේ ඒ ශරීරය හසුරුවන විඤ්ඤාති ගතියක් තියෙනවා, වචනේ හසුරුවන විඤ්ඤාති ගතියක් තියෙනවා. ඒකට කියනවා විඤ්ඤාති රූප දෙක කියලා. සම්පත වචේ විඤ්ඤාතියට උදාහරණයකට චුක් ගන්න සමානසක මොරක් කැමරාවක් කරනකොට ඒකත් හරි. ඒකේ තියෙනවා එකක් තමයි හිතේ තියෙන අදහස දෙනවා. හිතේ තියෙන අදහස වර්ධලා දෙන ඒකේ රූපමය ගතියක් තියෙනවා. ගුණාත්මක ගතියක් තියෙනවා. ඒක තමයි විඤ්ඤාති රූපය කියන්නේ. ඒ කියන්නේ විඤ්ඤාති කියන්නේ ලැන්ග්වේජ් කියන එක වගේ. විඤ්ඤාති අඟවනවා කියන එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සෙක් යනවා නම් අපි දන්නවා යනවා කියලා. ඒ යනවා කියලා දන්නේ එයාගේ ඒ රූපේ විඤ්ඤාති ගතිය තියෙන නිසා. අපි මිනිස්සෙක් අපිට මොකක් හරි කතා කරනවා. කතා කරනකොට අපි දන්නවනේ ඒ ශබ්දයේ තිබෙන අමුතුම විදිහේ විඤ්ඤාති ගතිය. යම් කිසි දෙයක් කියාපාන්න ශබ්දය හැසිරෙන ගතිය. මීනින් එක. ආන්න හරි. ඒකට කියනවා විඤ්ඤාති රූපය කියලා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. සමහර වෙලාවට තියෙනවා මේ රූපවල තිබෙනවා සමහර රූප සැහැල්ලුයි, සමහර රූප ගුරුසුයි. ඒකට කියනවා රූපවල සැහැල්ලු ගතිය, මෘදු ගතිය, කර්මන්නේ ගතිය කියලා. සමහර රූප තියෙනවා හරි මේ පුළුන් වගේ දේවල් හරි ලයිට්. සැහැල්ලු. ඒක කියනවා ලහුතා රූපේ කියලා. සැහැල්ලු ගතිය. ඔව් ඒ කියන්නේ ඒක හැබැයි පටවි වගේ ලොකුවක් නෙවෙයි. ඒක ඇවිල්ලා රූපයේ තිබෙන ගුණ ස්වභාවය. රූපයේ තියෙන ගුණ ස්වභාවය. ඇත්තට ඒක මේ රූපයේ තිබෙන ආකාර විශේෂය. ඒක ඇත්තට රූපයක් කියලා සඳහන් කරාට රූපේ ගුණයක් හැටියට තියෙනවා. ඒකට කියනවා ලහුතා රූපය කියලා. සැහැල්ලු ගතිය. අනිත් එක තමයි මෘදුතා රූපය. ලහුතා මෘදුතා අනිත් එක තමයි දැන් අපි ඉරට්ටක් කරගත්තාන් පස්සේ මෙහෙම නමන්න පුළුවන්. වේලිච් එක ගත්තාම පස්සේ මෙහෙම නමන්න බෑනේ. එතකොට ඉරට්ටේ තියනව නේද? මෙහෙම නමන්න පුළුවන් ගතියක් තියෙන. ඒ කියන්නේ වැඩකට ගන්න පුළුවන්. ඒ කියන්නේ කර්මයකට සුදුසුයි. වැඩ කරන්න නමන්න කියන්න සුදුසුයි. අත්තක් ගත්තමත් එහෙමයි. සමහර ඒවා තියෙනවා එහෙම උකටවත් වැඩකට ගන්න බෑ. ආන්න ඒක නිසා මේ යම්කිසි ක්‍රියාවක් කරන්න ක්‍රියාවකට
සුදුසු දේ කියනවා කර්මඤ්ඤතා රූපේ කියලා. කම්මඤ්ඤතා කියන්නේ මෘදු කියන්නේ මෘදු කියලා කියන්නේ මේ මෘදු කියලා කියන්නේ ගොරෝසු එකේ අනිත් පැත්ත. සිව්. සිව්. ලහු කියලා කියන්නේ බර ගතිය අනිත් පැත්ත. යම් කිසි දෙයක් බරයි අනිත් එක ලයිට්. ගොරෝසුයි කියලා කියන්නේ දැන් අපි සිමෙන්තියක් තියෙනවා සිමෙන්ති පොළව දැන් රළුයි. හැබැයි කණ්ණාඩිය මෘදුයි. ආන්නේ. ඒ ඇත්තට කණ්ණාඩිය මෘදු වෙන්නේ අපිට කණ්ණාඩිය ඇල්ලුවම පස්සේ මෘදු ගතියක් දැනෙන්නේ ඒක මෘදු ගතියක් එකේ තියෙන නිසා නේද? ආන්නේ ඒකයි. ඒ වගේ. දැන් සමහරට තියෙනවා මේ බිත්ති සමහරව රෆ්. අර ලීය ගත්තයන් පස්සේ එහෙම නැහැ. ඒ ලීය නිකන් මැදිච්ච මෘදු ගුණයක් තියෙනවා. එතකොට රෆ් ගුණයක් තියෙනවා මෘදු ගුණයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ගොරෝසු එකක් අපිට මුදු කරන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ වෙන්නේ විශේෂයෙන්ම කියන්නේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා කියන්නේ විශේෂයෙන්ම මේ ඔක උදාහරණයක් හැටියට කිව්වේ. හැබැයි අපේ ශරීරයේ තිබෙනවා එක්තරා විදිහක ගතිය. දැන් මේ රූප ස්වභාවය විශේෂයෙන්ම මනුෂ්‍ය ශරීරයේ තියෙන. සමහරලාට තියෙනව නේද මේ මොකුත් කරන්න බැරි තද වෙච්ච බර වෙච්ච නිකන් කරකස නිකන් මේ යකඩේ වගේ වෙච්ච වෙලාවල් තියෙනවනේ. දරදඬු වෙච්ච වෙලාව. ආන්න එතකොට ලහුතා මුදිතා කම්මඤ්ඤතා නැහැ. දැන් අපිට යාගන්න දුවගන්න පැනගන්න පුළුවන්කම තියෙන්නේ ශරීරේ සැහැල්ලුයි මෘදුයි කර්මන්නේ. දැන් අපිට ශරීරය මේ ශරීරය පොඩි තප්පරයකටවත් උඩට ගන්න බෑනේ. පොළවේ මේ වැදිලා තියෙන්නේ. ඒ වුණාට ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එක තප්පරයකට හරි ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන්නේ ගොඩාක් දුරින් වේගින් අරගෙන ඒ වේගින් අරගෙන ඊට පස්සේ ඒ වේගින්ම ශරීර උස්සන. ඒ කියන්නේ අපි උඩ අපි කියන්නේ රිටිත් පයින්නවා කියලා කියන්නේ. නේද? රිටි පයින්නවා කියලා කියන්නේ ඒක එයා උඩට ගිහින් දැන් අර ට්‍රැම්පලින් කරන්නේ. ට්‍රැම්පලින් එකේ උඩට ගියන් පස්සේ එයා උඩට ගිහිලා ඉතින් ඉන්නවනේ මේ සැහැඬ උඩට ගිහිල්ලා පල්හැට්ට කාලේ ඉතින් ඉන්නවනේ නේද? එතකොට එයා ඒ ශරීරය උඩට යවන්න යම්කිසි ක්‍රමයක් එහෙම නැත්නම් දුවලා ගිහිල්ලා පයින්නවා නැත්නම් එතනම උඩ පයින්නවා. එතකොට ආන්නේ එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ ලහු මෘදු කම්මඤ්ඤ කියන ඒ වැඩේට යෝග්‍යතා රූප තිබුණොත් විතරයි. දැන් යා වයසත් එක්ක නැති වෙනවා. නැති වෙනවා. අඩු වෙනවා. නැති වෙන්නේ අඩු වෙනවා. සමහර ශරීර ප්‍රදේශවල නැති වෙනවා. තව තියෙනවා ලක්ෂණ රූප කියලා. ඒක මේ විදර්ශනාවත් එක්කම දැනගන්නේ උපචය සම්තති ජරතා අනිච්චතා කියලා. ඒ කියන්නේ උපචය රූපේ සම්තති රූපේ ජරතා අනිච්චතා. ඒ කියන්නේ යමක් හට ගන්නවා, හට ගනිමින් පවතිනවා, නැති වෙන්න යනවා, නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක කියනවා නම් යමක් උපදිනවා, උපදෙමින් පවතිනවා, නැති වෙන්න යනවා, නැති වෙනවා. ඒ කියන්නේ උපදින්න පටන් ගත්තා. උපදිමින් පවතිනවා ටිකක්. නැති වෙන්න පටන් ගත්තා. මැරෙලා යනවා. මේකට කියන උපචය කියලා, මේකට කියන සම්තති කියලා, මේකට ජරතා කියලා, මේකට කියන අනිත්‍යතා. ඒ කියන්නේ යම්කිසි රූපයක ආකාර හැටියක්. ඇති වෙලා යන ඇති වෙන්න පටන් ගත්තා, ඇති වෙමින් පවතිනවා. නැති වෙන්න පටන් ගත්තා, නැති වෙමින් පවතිනවා. ඒක මේ උත්පාද ස්ථಿತಿ භංග එකද? ඒකේ ඔය උත්පාද ස්ථಿತಿ භංග තියෙනවා. ලෝකේ ලක්ෂණ ගතියක් තමයි. මේක හැබැයි මේ ඉස්සරහදී මේක මතක තියාගන්න මම ඉස්සරහදී වෙලාවට කියලා දෙන්න. මට වෙන මේක මොකද්ද රූපේ? උපචය. රූපේ සම්තති. අනිත් එක ජරතා. අනිච්චතා.
මේවට කියනවා ලක්ෂණ රූප කියලා. මේ කියන්නේ ලක්ෂණ. දැන් එතකොට කියනවා කීයක් තියෙනවද එතන රූප? පහළොක් තියෙනවනේ. ඊගියක් තියෙනවා. එකක් කඩ වෙනවනේ. අස්ති දෙක හතරයි පහයි ආයතනති ස්වාමීන් වහන්සේ ඊයේ 13ක් කියලා දුන්නේ ස්වාමීන් වහන්සේ. ඊ 13ක් කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ මේ පැත්තේ ඉන්ද්‍රියන් 12යි. අනිත් එක තමයි කොහොමද කියලා දෙන්නේ? ඒක ආපෝ. ඒකේ ස්වාමීන් වහන්සේ ආපෝ එක නේ. ආපෝ. ඔව් ආපෝ කියන්නේ. ආපෝ කියන්නේ. නැජිකව පඨවි ආපෝ තේජෝ නෑ පඨවි තේජෝ වායෝ කියන්නේ. ඒක රූප ගුණයක් කියනවා. හරි. දැන් මේ ටික තේරුණාද? හැබැයි මේ රූප ශරීරයේ තියෙනවා. හැබැයි මේ ඊයේ කියපු රූප ටිකයි අද කියපු ටිකයි රූප ටික ඔක්කොම එක තැනකම පොදි ගහලා නැහැ. මේ රූප තියෙන්නේ එක එක තැන්වල. ශරීරයේ එක එක තැන්වල කාණ්ඩ තමයි තියෙන්නේ. අනිත් එක ආපෝ රූපේ තමයි. රූප 28 දැන් සාමාන්‍ය සරලව හැඟීමක් ආවයි. සමහර ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ලොකුයි ඕලාරිකයි මහත්. හැබැයි මේ අනිත් රූප 24 සියුම් සූක්ෂම එහෙම පෙන්වන්නට බැරි අමුතුම විදිහේ ස්වභාවය. හැබැයි නැත්තේ නෑ ඒක ඔක්කොම අර්ථිකයේ ගිලිලා එහෙම තියෙනවා. මෙච්චර සියුම් දේවල් විදර්ශනා වලින් දකින්න පුළුවන්. මේක මේ දුක්ඛ විසුද්ධිය හැදගෙන භාවනා කිරීමට හරි ප්‍රයෝජනක්. හොඳට අහගන්න. අපි උපදින වෙලාවේ ඇති වෙන හිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ප්‍රතිසන්දි සිත නාමයක් මේ රූපයක් නෙවෙයි. ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ නාමයක්. ඒක රූපයක් නෙවෙයි. හැබැයි අපි දැන් කතා කරන්නේ රූප වෙනයි. මේ ප්‍රතිසන්දියක් ගන්න වෙලාවේ ප්‍රතිසන්දි සිතත් එක්ක හැදෙනවා පුංචි හරින්ම කුඩා රූප තුනක්. ඇත්තට අපි කියනවා නම් එක රූපයක් කියලා කියන්නේ. හැබැයි එතන තියෙනවා රූප තුනක්. මේ කාරණේ හොඳට තේරුම් ගන්න. මව් කුසක ඒක පේන්නේ නැහැ. හරින්ම පුංචිම කුඩා රූපකයක් හැදෙනවා. ඒකේ තියෙනවා රූප තුනක්. එහෙම නැත්නම් රූප ඒකක තුනක් තියෙනවා. ඒ රූප ඒකක තුන මේ විදිහටයි එන්නේ. මව් කුසක පිළිසිඳ ගන්නකොට ඇති වෙන රූප තුනට කියනවා අපි මේ සත්‍යයක් වුණ පහළනවා. හිතත් එක්ක සත්‍යයක් පහළ. ඒ කියනවා හිතට කියනවා හිත කියලා අනිත් එක කියනවා ඇඟ කියලා. හැබැයි පේන්නේ නැහැ. මෙතනදී පහළ වෙන පුංචි රූපක තුනක්. මේ තුන එකතු වෙලා අපි ඉතින් කියනවා මොන සත්‍ය පහළ නැහැ. මෙතන කීයක් තියෙනවද? රූපක තුනක් තියෙනවා. මේ රූපක තුනේ ඒ කියන්නේ ඒකක තුනක්. කවදාකවත්ම ඒකට කියන මෙන්න මෙහෙම.
කාය රූපය, භාව රූපය, වස්තු රූපය කියලා. මේ රූප තුනට කියනවා මොකද්ද? එකක් කියනවා මේ රූපෙට කියනවා කාය රූපය. අනිත් එකට කියනවා භාව රූපය කියලා. අනිත් එකට කියනවා වස්තු රූපය කියලා. කාය, භාව, වස්තු. රූප තුනක්. මේ රූප පහළ වෙනකොට තනියෙන් ඉන්නේ නැහැ. මේ රූපයක් පහළ වෙනකොට ඔය ඕවා ඇවිල්ලා ඒකක කියන්නේ මොකක්ද? යුනිට් එක. යුනිට් එක. මේ ඉස්සර වෙලාම මේ අපි උපදිනකොට ඔය රූප ධර්ම තුන එකට පහළ වෙනවා. මේ කාය, භාව, වස්තු කියන රූප ඒකක වෙන්නේ මෙහෙමයි. අපි ගමු මෙහෙම. කාය රූපේ තියෙනවා රූප 10ක්. කාය රූපේ තියෙනවා රූප 10ක්. ඒ තමයි මේ කාය රූපේට පඨවි ආපෝ තේජෝ වායෝ නැතුව ඒ වගේ ආධාරයක්, ඒ වගේ සම්මාදමක්, ඒ වගේ සපෝට් එකක්, ඒ වගේ පරතරයක් නැතුව තනියෙන් කාය රූපයකට ඉන්න බෑ. මේක මෙහෙමයි කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කීයක් තියෙනවද එතන? 4. ඊට පස්සේ වර්ණ, ගන්ධ, රස, ඕජා. මතක නේද ඒක කිව්වා? වර්ණ, ගන්ධ, රස, ඕජා. මේවා එකට නේද තියෙන්නේ? මෙන්න මේ 8කට තව එකතු වෙනවා ජීවිත ඉන්ද්‍රිය කියන රූපයයි කාය ප්‍රසාද රූපයයි. දැන් කීයක් වෙනවද නැත්නම්? 10. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතන රූප 10ක් තියෙනවා. මෙන්න මේ රූප 10 තමයි ඇඟක් හැටියට ලොකු වෙන්නේ. ඇඟ හැටියට ලොකු වෙන්නේ, ඇඟ හැටියට ලොකු වෙලා නියෝජනය වෙන්නේ මෙන්න මේක තමයි. මෙන්න මේ රූප 10ට කියනවා කාය ප්‍රසාද රූපේ. එහෙම නැත්නම් කාය රූපේ. අපි කියමු ඒකට මේ කාය දසකේ කියලා කියන්නේ ඔකට. මේක පැහැදිලිද? අපි දාන මේක මේ කාය දසක කලාප. ඇයි කාය දසක කලාප කියලා කියන්නේ? කාය ප්‍රසාද රූපය තමයි 10 වෙනි යට ඉන්නේ. එතකොට මෙතන තියෙන පඨවි රූපය ඇයි පඨවි රූපය ආවේ? කාය ප්‍රසාදයට උපකාරයක් හැටියට. ආපෝ එක ආවේ කාය ප්‍රසාද රූපය උපකාරයක් හැටියට. තේජෝ තියෙන්නේ ඒකට උපකාරයක් හැටියට. වායෝ තියෙන්නේ ඒකට උපකාරයක් හැටියට. වර්ණ ගන්ධ රස ඕජා තියෙන්නේ මේකට උදව්වක් හැටියට. ජීවිතේන්ද්‍රය තියෙන්නේ ජීවිතේන්ද්‍රයෙන් කරන්නේ මේ කාය ප්‍රසාදයට උත්තරමුට ඇවිල්ලා තියෙන මේ රූප ටික ඔක්කොම රැකගෙන බලාගෙන පනගස්සගෙන පවත්වාගෙන යන්නා වූ වැඩේ තමයි මේ ජීවිතේන්ද්‍රයේ ඩියුටි එක කරන්නේ. තේරුණාද? එතකොට මේකට කියනවා මොකද්ද? මේ ඔන්න එක රූප කලාපයක්. මේක හරියනේ. ඊට පස්සේ තියෙනවා මේ ඇඟ
මේ ඇඟ නියෝජනය වෙන්නේ වැඩෙන්නේ ස්ත්‍රී කෙනෙක් හැටියටද පුරුෂ කෙනෙක් හැටියටද කියලා තීරණය වෙන තව තියෙනවා ඒකට කියනවා භාව රූප 10 කියලා. ඒකේ තියෙනවා මෙන්න මේව. භාව රූප 10. ඒකේ තියෙන මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඊට පස්සේ තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය, භාව රූපය. 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ රූප 10ට කියන මොකද්ද? භාව රූප දශකය කියන. දැන් එතකොට මේ මෙතනක් 10ක් තියෙනවා. මෙතන තියෙන පඨවි දෙකක්. මෙතනක් තියෙනවා පඨවි, මෙතනක් තියෙනවා පඨවි. නේද? හැබැයි මේ භාව රූපයට ආධාරය හැටියට පහළ වෙච්ච පඨවි එක ඒකත් එක්කයි ඉන්නේ. කාය රූපයත් එක්ක පහළ වෙච්ච පඨවි ඒකත් එක්කයි ඉන්නේ. කවදාකවත් මේක එක සමාන වුණාට මේකෙන් අහකට ගිහිල්ලා අරකට උදව් කරන්නේ නැහැ. තේජොත් එහෙමයි. තේජෝ දෙකක් තියෙනවා. මේ තේජොත් මේකේ තේජෝ එක මෙතෙන් දෙන්නේ නැහැ. මේකේ තේජෝ එක අතෙන් යනවා. එතන තිබෙන්නා වූ දේ ආරක්ෂා කරගෙන රැක බලාගෙන ඉන්නවා. දැන් ඒකට රූප කීයද? එතන යුනිට් කීයද? දෙක. ඊට පස්සේ තියෙනවා වස්තු රූපය කියලා. මේ වස්තු රූපය කියලා කියන්නේ වස්තු දශකේ. වස්තු දශකේ. මේ වස්තු දශකේ තියෙනවා මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, හෘදය වස්තු. වස්තු රූපේ. මේකට වස්තු රූපයේ 10 වෙනියා කරගෙන ඉන්න නිසා තමයි මේකට කියන්නේ වස්තු රසකේ කියලා. භාව රූපයේ 10 වෙනියා කරගෙන ඉන්න නිසා භාව රූපය කියනවා. රූපේ. දැන් ඒකට මෙතන තනි රූප කීයක් තියෙනවද? කලාප කීයක් තියෙනවද? තනි රූප 30යි. තනි රූප තියෙන 30ක්. මෙතන 10යි, මෙතන 10යි, මෙතන 10යි. තනි රූප 30ක් තියෙනවා. ගොඩවල් 3ක් තියෙනවා. මෙන්න මේ ගොඩවල් 3 තමයි රූප 3ක් හැටියට මෙතන පහළ වෙන්නේ. දැන් එතකොට මව් කුසේ ඉපදිච්ච දරුවෙක්. එයාට ඇත්තට මේ වස්තු රූපයේ තිබෙන ස්වභාවය තමයි වස්තු රූපයේ තමයි ආශ්‍රය කරගෙන තමයි හිත පවතින්නේ. හිත වස්තු රූපේ ගාවින් ඒ කියන්නේ භවංග සිත් එහෙම යන්නේ වස්තු රූපයේ ආධාර කරගෙන වස්තු රූපේ මුල් කරගෙන ඒකී ආශ්‍රය තමයි ඒක තියෙන්නේ. හිත. කාය රූපයට යන්නේ නැහැ. භාව රූපයට යන්නේ නැහැ. දැන් මේ ඒක නිසා තමයි වස්තු රූපෙත් තියෙන්නේ. එතකොට මෙතන තිබෙනවා රූප 10ක්. මේකට කියනවා දසක කලාප 3ක් කියලා. 10 කොටස් 3ක්. 10 රංචු 3ක්. දැන් මේ ඇස් එහෙම තාම නැහැ. මේ තමයි ජීවිතේක ආරම්භය. දැන් ටික ටික දැන් මේ මව කුසේ වැඩිච්ච මේ රූප තුන වැඩිගෙන යනවා. ලොකු වෙගෙන යනවා. ඇඟ ලොකු වෙන තරමටම භාව රූපයක් ලොකු වෙනවා. ඇඟ අඟලක් විතර වැඩුණාද භාව රූපයත් එච්චර යනවා. හැබැයි වස්තු රූපය එහෙම ලොකු වෙලා ඇඟ හැමතැනම පැතිරෙන්නේ නැහැ. වස්තු රූපය කියන එක ඇවිල්ලා එක තැනක එක්තරා ප්‍රමාණයකට තියෙනවා. ඇඟයි කාය ප්‍රසාද රූපයයි භාව රූපය දෙක ලොකු වෙලා යනවා. ඒක නිසා තමයි මිනිසුන්ගේ ඇඟ ලොකුයි. හැමතැනම
කෙනෙක්වත් රිදෙනවා. හැබැයි හිත තියෙන තැන එහෙම කියන්න බෑ. ඒක එක තැනක් ආධාර කරගෙන තියෙන්නේ. මේක පැහැදිලිද? දැන් මෙතන කීයක් තියෙනවද රූප කලාප? තුනක් තියෙනවා. දැන් මේක මකනවා. දැන් මේ රූප කලාප තුන එහෙම නැත්නම් රූප තුන වැඩිලා යනවා. ලොකු යනකොට ඒ සති ගාන ගියයින් පස්සේ ඒ වැඩිච්ච දැන් රූප තුනක් තියෙනවනේ. කාය රූපය, භාව රූපය, වස්තු රූපය. නැත්නම් කාය දශකය, භාව දශකය, වස්තු දශකය ලොකු වෙලා කාය දශකය ලොකු වෙලා එනකොට එක මට්ටමකට සති කීපයකට පස්සේ වැඩුණාට පස්සේ එතෙන්ට එක්කාසු වෙනවා තවත් 10ක්. එතෙන් එක්කාසු වෙනවා හැදෙනවා මෙන්න මෙහෙම මේ S දෙකක් හැටි ඩොට් දෙකක් හැදෙනවා. පුංචි. ඒ ඩොට් දෙකක් හැදෙනවා. කන් දෙකට ඩොට් එකක් හැදෙනවා. නාසයට ඩොට් එකක් හැදෙනවා. දිවට ඩොට් එකක් හැදෙනවා. නේද? එතකොට කෙනෙක් මෙහෙම S දෙකට ඩොට් එකක් හැදෙනවා. නාසයේ කන් දෙකට ඩොට් එකක් හැදෙනවා. ඊට පස්සේ නාසයට ඩොට් එකක් හැදෙනවා. දිවට ඩොට් එකක්. දැන් මේ විදිහට හැදුනාම මේකේ තියෙනවා මේ ඇහැ හැදෙන තැනත් හැදෙනවා රූප 10ක්. ඇහැ හැදෙන තැන හැදෙනවා මෙන්න මේ විදිහට. චක්කු දසක කලාප. කියන්න බලන්න චක්කු දසක කලාපේ මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය රූපේ චක්කු ප්‍රසාද. ඔව් චක්කු ප්‍රසාද. මෙතන තියෙන 10ක්. මෙතන 10ක් තියෙනවා. එතකොට අතන කලින් හැදිච්ච 10යි මෙතන 10 කීයක් වෙනවද? කලින් 30යි. ඔව් තනි රූප නෙවෙයි. කලාප 3යි. මෙතන කලාපය 4ක් වෙනවා. ඒ වගේම එකක් හැදෙනවා සෝත ප්‍රසාද කනට. එතකොට සෝත ප්‍රසාද කීයක් තියෙනවද? සෝත ප්‍රසාද දසක සෝත දසකය. එතනක් තියෙනවා මේ වගේම 10ක්. නාසෙත් තියෙන ඒ වගේම 10ක්. දිවෙත් තියෙන ඒ වගේම 10ක්. පස්සේ කීයක් හැදෙනවද 10යි? කනේ 10යි. එන ඇහි 10යි. කනේ 10යි. නාසයේ 10යි. දිවේ 10යි. මොනවද ඒ රූප? සෝත ප්‍රසාදයට හැදෙන්නේ මෙහෙමයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සහ සෝත ප්‍රසාදය. නාසයට හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සහ ගාහන ප්‍රසාදය. දිවට හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සහ ජීව ප්‍රසාදය. ওই විදිහට දැන් 10 මේ හැමතැනම 10 තමයි තියෙන්නේ. 10 රූප කට්ටලයක්, කනේ 10 රූප කට්ටලයක්, නාසයේ 10 රූප කට්ටලයක්, දිවේ රූප 10 රූප කට්ටලයක්. ඇයි ඇඟේ හැදෙන්නේ නැත්තේ? ඇඟේ කල්ැතුව දැන් රූප හැදිලා තියෙන අර කාය ප්‍රසාදේ. කාය ප්‍රසාදේ හැදිලා නේද? භාව රූපේ. එතකොට දසක කලාප කීයක් තියෙනවද අපේ ඇඟේ? 10 ඒවා කීයක් තියෙනවද? 3යි 4යි 7ක් තියෙනවා. දැනට අපේ ඇඟේ මේ වගේ රූප කලාප 7ක් තියෙනවා. ඒකේ චක්කු දසක කලාපයේ තියෙන මේ හරිය විතරයි. මේ දෙකේ විතරයි.
සෝත දස කලාපේ තියෙන මේක ඇතුලේ විතරයි. ගාහන දස කලාපේ තියෙන මේ හැරි විතරයි. ජීව දස කලාපේ තියෙන මේ හැරි විතරයි. කාය දස කලාපේ හැමතැනම තියෙන. භාව දස කලාපේ හැමතැනම තියෙන. මේක පැහැදිලිව තේරෙනවද මම කියන එක? දැන් මේක මේ රූප ඒ කියන්නේ මේ කාය රූපය භාව රූපය මේ චක්කු ප්‍රසාදේව ඔක්කොම ටික මේකේ ඇස්සේ කවලම් වෙලා තියෙන. කවලම් වෙලා කියලා කියන්නේ ඒවට වරදින්නේ අපිට වරදුනා. ඒවා ඔක්කොම මිශ්‍ර වෙලා කවලම් වෙලා සංයෝග වෙලා ඒ සුදුසු තැන ඒ විදිහට පිහිටනවා. මේක පැහැදිලි. ඇහැ ගාව තියෙනවා රූප වර්ග තුනක්. අපි කියනවා ඇහැ ගාව තියෙන චක්කු ප්‍රසාද රූපේ විතරයි කියලා. හැබැයි චක්කු ප්‍රසාද රූපය, ඒ කියන්නේ චක්කු දශකයේ තියෙනවා වගේම කාය දශකයක් තිබෙනවා එතන, භව දශකයක් තියෙනවා. තියෙනවනේ. එතන කාය දශකයයි භව දශකයයි චක්කු ප්‍රසාද රූප දශක තුනයි. ඒකින් තමයි ස්වාමීන් වහන්සේ දැන් ගෑනුවගේ පිරිමියාගේ ඇස්සෙම වෙනස් නේද කියන්නේ. වෙනස්. එහෙමයි. කනේ ගත්තොත් එහෙම එතනක් තියෙනවා කාය දශකයයි භව දශකයයි සෝත ප්‍රසාද දශකයයි තුනක් තියෙනවා. හැදිරින් නාසය ගත්තන් පස්සේ කාය දශක භව දශක ගාහන ප්‍රසාද දශක තුනක් තියෙනවා. දිවෙත් තිබෙනවා කාය දශකේ භව දශකේ ජීව ප්‍රසාදයේ තුනක්. හැබැයි මේ ඇතේ ගත්තොත් එහෙම තියෙන්නේ කාය දශකයයි භව දශකයයි විතරයි. පැහැදිලිද? එතකොට හදවතේ ගත්තොත් එහෙම දෙකක්. කාය දශකයයි භව දශකයයි වස්තු දශකයයි තුනක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා වටන් ගත්තම නේද? හැබැයි වස්තු දශකේ හැමතැනම නැහැ. ඒක එක තැනක විතරයි තියෙන්නේ. හරියට ඇහැ වගේ. ඇහැ චක්කු ප්‍රසාද දශකේ හැමතැනම නැහැ. දැන් මෙහි නැහැ චක්කු ප්‍රසාද දශක. නේද? කකුලෙත් නැහැ. දැන් ගාහන ප්‍රසාද දශකේ තියෙන්නේ මෙතන විතරයි. මේ කතාව තේරුණා. ස්වාමීන් වහන්සේ මේ වත්ත රූපේ නෑ. හෘදේ වස්තුවේ තුනම තියෙන කල්ද කියපේ ස්වාමීන් වහන්සේ. හෘදේ වස්තුවේ තුනම තියෙන කල්ද කාය දශකේ භව දශකේ වස්තු දශකේ. ඒ කියන්නේ එකක නෑ. ඒ ළඟ. ඒ කියන්නේ කාය ප්‍රසාද කියන්නේ වස්තු දශකයේ තියෙන තැන ඒ ළඟම තියෙනවා කාය ප්‍රසාද දශකයක් තියෙනවා. භව ප්‍රසාද දශකයක් තියෙනවා. කියන්නේ වස්තු දශකේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ වස්තු දශකේ තියෙන්නේ මේ ඇඟේනේ තියෙන්නේ. එහෙම. එතකොට ඒක නිකන් වස්තු දශකයට තනි වෙලා මේ ඇඟ අතහැරලා තනි වෙලා එහෙම ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ තර අරකේම තමයි. ස්වාමීන් වහන්සේ හිත තියෙනකොට හිත අපි දැනට කියමු මෙහෙම. දැනට කියමු වත්තු ප්‍රසාදයේ ආශ්‍රය කරගෙන තියෙනවා. වත්තු ප්‍රසාදය. ඒකට කියනවා මුලට දාගත්ත ගම හෘදය කියලා. හෘදය වස්තු ප්‍රසාද රූපය ආශ්‍රය කරගෙන මුල් කරගෙන ඒක පදනම් කරගෙන තමයි ඔය තියෙන්නේ. ඒක ෆිසිකලි අල්ලන්න පුළුවන් එකකුත් නෙවෙයි. ලේවල තියෙනවා. ලේවල හදවතේ. ඒ හදවතේ ලේ ආශ්‍රය කරගෙන තියෙන ලේ වලක් නෙවෙයි. ලේ කියලා කියන එකේ තියෙනවා ලේ අපිට දෙන්න පුළුවන්. ඒ ලේ වල තියෙන්නේ කාය ප්‍රසාද ගතියක් තියෙනවා. හැබැයි එතන තිබෙනවා ඒ ලේ ධාතුව ආශ්‍රය කරගෙන නිස්සරය කරගෙන තියෙනවා තවත් හෘදේ වස්තු කියලා යම්කිසි රූපමය ගති ස්වභාවයක්. අන්න ඒක ආශ්‍රය කරගෙන තමයි ඔක තියෙන්නේ. ඒක හරියට කියනවා නම් මේ මෙහෙමයි. අපි කියන්නේ ලෑල්ලක් අරගෙන ඒක හොඳට මදිනවා. ඒ ලෑල්ලක් අරගෙන මූණ බලන. පේන්නේ නැහැ. ඉදපු ලීයක් අරගෙන මූණ බලන.
පේන්නේ නැහැ. ඊට පස්සේ අපි ලෑල්ල හොඳට පොට්ටක් ගන්නවා. රෆ් එකට. වැලි කඩ දැසි. මොන පේන්නේ නැහැ. තව ටිකක් වැඩි කොලයකින් ගන්නවා. ඊට පස්සේ නෝට් කොලයකින් ගන්නවා. ගෑම පස්සේ ඒත් පේන්නේ නැහැ. ඔහොම කරලා කොහොම හරි සියුම් නැගලා අවසානයේදී අපි පුංචි මේකින් රෙදි කැලලකින් වගේ දෙයක් දාලා මදිනවා. මැද්දම ඔය ලීයේ ඇති වෙනවා අපේ මූණ පේන ගතිය. ඒ ලීයේ ඒක පේනවා. ලෑල්ලේ දිහා බැලුවම පස්සේ අපේ මූණ පේනවා. ඒ මූණ පේන්නේ ඇයි? ඒ මූණ පේන ගතිය ඒකේ තියෙනවා. දැන් මූණ කියන්නේ අපි දුරින් ඉඳලා බැලුවොත් එහෙම දැන් අපේ මූණ ලෑල්ලට වඩා එහායින් තියෙනවා. අපි යම් කිසි විදියකින් ඔය ලෑල්ල ලීය එනම් මේ පොඩ්ඩක් මගේ මූණ පොඩ්ඩක් ඇතුළේ හාරන බලන්න ඕක ලීය හීරපු ගමන් පේන ගතිය නැති. පේනවනේ. අන්න ඒ වගේ මේ හැමතැනම නෙවෙයි ඔය පේන ගතිය තියෙන්නේ. හැමතැනම නෙවෙයි ඔය ප්‍රසාදනීය ගතිය එහෙම නැත්නම් ඔය අපේ රිෆ්ලෙක්ෂන් එක වැදෙන ගතිය තියෙන්නේ. ඒකේ එක තැනක විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ ශරීරයේ මේ ලේ ධාතුවේ හදේ වස්තුවේ මේ ලේ ධාතුවේ එක මණ්ඩියක එක තැනක විතරයි මේක ආසන්න තියෙන්නේ. හැබැයි ලේ නෙවෙයි ප්‍රසාදේ නෙවෙයි ලේ. ඒක ආශ්‍රය කරගෙන තියෙන්නේ. අර ලෑල්ලි වගේ ලෑල්ලේ තියෙනවනේ නිකන් අර පෙනෙන ගතිය රූපයක් වැදෙන පෙනෙන ගතිය තිබෙන්නේ ඒකේ එක්තරා තැනක විතරනේ. ආන්නේ වගේ. මේක තේරෙනවද? අන්න ඒ වගේ. ඒ කියනනේ සවනස් අඩපතක් ලේවල අඩපතක් කියලා ඔව් අඩපතක් පමණ ලේවල ඉරලා තියෙනවා කියලා. ඒක පැහැදිලි මේ පැහැදිලි ලේ ධාතුවක තියෙනවා කියලා කියන්නේ. අපැහැදිලි අපිරිසුදු ලේ ධාතුවක් නෙවෙයි. ඔය දෙටයි. දැන් එතකොට රූප කලාප කීයක් තියෙනවද මේකේ අපේ ශරීරේ? 7ක්. රූප කලාප 7ක් තියෙනවා. තනි රූප කීයක් තියෙනවද? 70ක්. 70ක් තියෙනවා. අපේ ශරීරේ තනි රූප 70ක් තියෙනවා. මෙන්න මේ රූප 70 හෙවත් මෙහෙම කියමු. මේ රූප 70 කියන බලන්න ඒ රූප ටික කියන බලන්න ඉස්සලාම කලුනේ කාය රූප කාය දශක දසකේ දෙක භව දශක භාව දසකේ තුන වස්තු දශක වත්තු දසකේ ඊළඟට චක්කු දසකේනේ ඊළඟට සෝත දසකේ ඊළඟට ගාන පහන දසකේ ඊළඟට ජීව කිව්ව දසකේ Yettiන kay, tikay, tunay, taray, ahay, hayay, hatay. මෙන්න මේ රූප ටිකට කියනවා කර්මයෙන් හටගත්ත කර්මජ රූප කියලා. මේවා හැදෙන්නේ මොකෙන්ද? මේ 10 හැදෙන්නේ කර්මයෙන්. අපි පෙර කරලා තිබෙන කර්ම බලයෙන්
කර්ම ශක්තියෙන් කර්මානුභවයෙන් තමයි මේ හැදෙන්නේ. ඒවට කියනවා කර්මජ රූප කියලා. මේක පැහැදිලිද? එහෙමයි. මේ දශකයක් අපිට වැඩි කරන්නේ කියන්නේ කෑම කාලා හම්බ වෙන්නේ නැහැ. කෑම කෑවයි කියලා හම්බ වෙන්නේ නැහැ. ඇහක් හැදින්නේ නැහැ කෑම කෑවයි කියලා. කනක් හැදින්නේ නැහැ කෑම කෑවයි කියලා. මේකට දිනනවා පෙර ඇස් පහළ වෙන කර්ම කරලා තිබුණොත් මේ 10ක් එනවා. පෙර ජීවිතවල කන් හැදෙන කර්ම කරලා තිබුණොත් මේ 10ක් හැදෙනවා. පෙර ජීවිතවල නාසය හැදෙන 10ක් කරලා තිබුණොත් මේක හැදෙනවා. පෙර ජීවිතවල දිවක් හැදෙන කර්මයක් කරලා තිබුණොත් මේක හැදෙනවා. වස්තු දශකයක් එහෙමයි. භාව දශකයක් එහෙමයි. කාය දශකයක් එහෙමයි. ඒ නිසා මේ 10ම හැදෙන්නේ කර්ම වලින්. සමහර මිනිස්සුන්ගේ තියෙනවා මෙහෙම. සමහර මිනිස්සුන්ගේ තිබෙනවා ඒ අය කාය දශකයක් හැදෙන කර්ම කරලා තිබෙනවා. භාව දශකයේ හැදෙන කර්ම කරලා තිබෙනවා. වතු දශකයේ හැදෙන කර්ම කරලා තිබෙනවා. චක්කු දශකයේ හැදෙන කර්ම කරලා නැහැ. ඒ අයගේ චක්කු දශකයේ නැහැ. ඇස් පේන්නේ නැහැ. උපතින්ම නැහැ. සමහර අය ඉන්නවා කන් හැදෙන සෝත දශකයේ හැදෙන කර්ම කරලා නැහැ. අකුසලයෙන් වහලා. ඒ වගේ අයට සෝත දශකයේ පහළ වෙන්නේ නැහැ. ඒ අයට කන් ඇහෙන්නේ නැහැ. උප්පත්තියෙන්ම කියේ. සමහරුන්ට තිබෙනවා ගහන දශකයක් ඒ වගේ. සමහර අය තිනවා භව දශකයක් නෑ. ඒගොල්ලන්ට කියනවා නපුංසක කට්ටිය කියලා. ඔන්න ඔය වගේ මේ කර්ම වලින් හැදෙනවත් තිබෙනවා අඩුපාඩු වෙනවත් තිබෙනවා. මේ 10න් හැදෙන්නේ මොකෙන්ද? කර්ම ශක්තිය. කර්ම බලය. මේකට කියන මොකද්ද? කර්මජ රූප කියලා. කර්මජ රූප. ඇස් පෙනීම අඩු වෙනවා. හැබැයි පහළ වෙලානේ තියෙන්නේ. ඒ කර්මයෙන් එක වෙනිච්ච එක වයස නිසා, පැවැත්ම නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඇහැ පේනවා. මේ කියන්නේ ඒ කියන්නේ ඇස් පේනවා කියලා කියන්නේ චක්කු දශකේ තියෙනවා ඒක. මේක පැහැදිලිද? දැන් ඔය භාවනා කරනකොට දික්ඛි විසුද්ධිය සම්පාදනය කිරීමේදී අපි ඔය ටික දැනගෙන තියෙනවා. ඇහැක තියෙන්නේ චක්කු දශකේ. චක්කු දශකේ තිබුණත් ඔය 10ම තිබුණත් රූපයක් දැකීමේදී ප්‍රධාන වෙන්නේ කවුද? චක්කු ප්‍රසාද රූපය විතර. අනිත් රූප 9ම ඒකට උදව්වට තියෙනවා. භාවනා කිරීමේදී ඔන්නෝව මෙනෙහි කරනවා. එතකොට තමයි දෘෂ්ටිය සුද්ධ වෙන්නේ. ඔය අද කියලා දුන්නේ එක ඒරි එක. මේක පැහැදිලිද? එහෙමයි. ස්වාමීන් වහන්සේට අපි කියන්නේ එක කලාපයක් අරගෙනද හිතන්නේ. දැන් අපි ඇහැ ගැන හිතනවද? විදර්ශනා කරද්දී නෑ. ඇහැ ගැන හිතනවා, කන ගැන හිතනවා, නාසය දිව ශරීරය ගැන හිතනවා. ඒ විදිහට හිතනවා. වරින් වර එකක් ටික වෙලාවක් හිතන අනිත් එක ටික වෙලාවක් හිතන ඔක්කොම ටික. මේක පැහැදිලි වුණා නම් හරි.